සම්බුස්සන්නයි සුපින්නත් ඔබ සෑම් සිලු දෙනා. ඉතාම වටිනා කියන පොහෝ දෙනක අපි මේ ආකාරයෙන් සංකතන මණ්ඩපයට ගොඩවෙන්න ඉතාම වටිනා කියන මාතෘකාවක් සම්බන්ධයෙන් ඔබව සබුද්ධික කරවන්න. විශේෂම සිහිපත් කරන්නට ඕන මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වෙන මාතෘකාවක් වසවිසෙන් තොර වගා කටයුතු පිළිබඳ. එහෙමත් නැත්නම් වසවිස රහිත ආහාර අපි කොයි ආකාරයෙන්ද ලබා ගන්න? ඒ ගොවිතැන් කටයුතු කරන්නේ කොහොමද? කාබනික කුෂිකර්මය කොයි ආකාරයෙන්ද ප්‍රවර්ධනය කරන්නේ කියන කාරණා රැසක් මේ දවස්වල බොහෝ දෙනා කතිකා කරනවා. මේක දේශපාලන මට්ටමින් ගොඩනගන කතිකාවතක් නොවේ. මේක වසර ගණනාවක් අප මහන්සි වෙලා ඒ වගේම අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වන සම්පත්දායකින් මහන්සි වෙලා ඔවුන්ගේ ප්‍රතිඵලයේ අග්‍රඵලය තමයි මේ ඉදිරියේදී අපි නෙලා ගන්නට උත්සාහ කරන්නේ. හැබැයි එහිදී අපි දකින යම්කිසි කාරණා එහෙම නැත්නම් පනතේ තිබෙන්නා වූ යම් යම් කාරණා අපි නිරන්තරයෙන්ම සංශෝධනය කරමින් සාකච්ඡා කරමින් යා යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අපි ඉදිරියේදී දකිනවා. ඒ නිසාවෙන් තමයි මේ කාරණය පිළිබඳව අපි හරවත්ව කතා කර යුතුයි කියන කාරණේ විශ්වාස කරන්නේ. ඒ නිසාවෙන්ම කුඹුරට බැහැලා එහෙම නැත්නම් ගොවිතැනට බැහැලා ගොවිතැනේ අගේ දන්න ඔබට වසවිසෙන් තොර ආහාර වේලක් රැකලා දෙන්නට මහන්සි වෙච්ච උදවිය අද දවසේ අපේ සංකතනයේ මණ්ඩපයට ගෙනාවේ. සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි මේ පිළිබඳව කතා කරන්නේ ගොවිතැන තියා අඩුම ගාන කුඹුරකටවත් බැස්සේ නැති උදවිය. ඒ නිසා මේ යම් යම් සංශෝධනත් එක්ක අපි ඉදිරියේදී මේ වටිනා කියන කාරණය ඔබට තව තවත් උනන්දු කරවීමට ඔබට ඒ පිළිබඳව තව අධ්‍යයනය කිරීමට ඒකට යොමු වීමට අපි කරුණු කාරණා අද දවසේ සංකතන මණ්ඩපයේ ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ සාකච්ඡාව ඊටාම හරවත් කරන්නට ඒ වගේම ධර්මයේ පැත්තෙන් ඔබට යම් කිසි කරුණු කාරණා පැහැදිලි කර දෙන්න වටිනාකම් පැහැදිලි කර දෙන්නට අපි තාම උවමනාවෙන් වැඩම කරවා ගන්නට යෙදුණා. ඓතිහාසික ලංකාතිලක රජමහා විහාර වාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු අපේ කල්යාණ මිත්‍රේ වගේම නිරන්තරයෙන් අපට වැඩසටහන් වලදී අවවාද අනුශාසනා දෙන පූජනීය නීතිගම චන්දිම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම පරිසරය පිළිබඳව වගාව පිළිබඳව වසවිසෙන් තොර යම් කිසි දෙයක් ආහාරය පිළිබඳව අපි කතා කරනවා නම් එතුමා ඒ මණ්ඩපයට ගොඩවද්දා ගන්නවාමයි. ඒ වගේම තමයි අවුරුදු දවසට අපි අවුරුදු නැකත් චාරිත්‍රවල වැඩසටහන් වල එතුමා සම්බන්ධ කරගන්න ඉතාම උනන්දුවෙන්. මොකද එතුමා තමයි පරිසරවේදියෙක් විදිහට රටට ආදරය කරමින් දරුවන්ට ආදරය කරමින් නිවැරදි මාර්ගය කියා දෙන හොඳ පරිසර තාත්තෙක්. එතුමාගෙන් ගන්න තියෙන පාරිසරික වටිනාකම් පිළිබඳව බුද්ධිමය කොටස ඉතාම ප්‍රමාණවත්. ඒ වගේම පුළුල්. ඉතින් ඒ නිසා ඉතාම උවමනාවෙන් අපි අද දවසේ පිළිගන්නවා අපේ පරිසරවේදී තිලක් කන්දේගම මැතිතුම ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි පසට ආදරය කරන පුද්ගලයා පසේ ජීවත් වෙන මිනිස්සුන්ට ආදරය කරනවා. ඒකයි වටින්නේ. ඉතින් එවැනි උදාරතර පුද්ගලයෙක් අපි රජරට ප්‍රදේශයෙන් හොයා ගන්නවා. එතුමා අපිට ඉතාම හම්බෙන්නේ. හැබැයි අපි එතුමත් එක්ක ඉතාම සංවේදීව වැඩ කටයුතු ගණනාවක් කරගෙන ආවා. ඒ නිසා මම හිතුවා මේ සාකච්ඡා මණ්ඩපයට එතුමා එකතු කරගත යුතුමයි කියලා. පරිසරවේදී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මැතිතුමා ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතාව ගොඩනගන්නට බලාපොරොත්තු වෙන අපේ නායක හාමුදුරුවන්ගෙන් අපේ හාමුදුරුවනේ අපි විශේෂයෙන්ම අපි කම්කරු විදිහට ගොඩනැගුණු පිරිසක් නෙවෙයි. බෞද්ධයා කියන්නේ ඊටාම අල්පේජ්‍ය ජීවිතයක් ගත කරමින් ඊටාම අල්පේජ්‍යව තමන්ගේ ගොවිතැන ඉටු කරගනිමින් තමන් පෝෂණය වෙන ගමන් තමන් පිරිසක් පෝෂණය කළ පුද්ගලයෙක්. අපි හැමදෙනා කොයි ආකාරයෙන්ද අපේ ගොවිතැන් කටයුතු ආදායම් කටයුතු එවකට සිද්ධ කරගත්තේ කියන කාරණේ මම මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මේ වැඩසටහනට මූලාරම්භයක් ගන්නට. වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නායක හාමුදුරුවන්ටත් වැඩසටහනේ අධ්‍යක්ෂක වතුමාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ පින් කටයුත්තට සම්බන්ධ වෙච්ච අපේ විද්වත් මෙතිදුන් දෙපළටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා යන සත්පුරුෂ සාදු සිතින් අපි ආශිර්වාද කරමු. ඊතාත්ම සත්පුරුෂව මේ වෙලාවේදී සිහිපත් කරන අපවත් වේවදහල් පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ ගුණානුස්මරණ
රූගත කිරීමේ මැදිරිය තුළ ඉඳගෙනයි අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. උන්වහන්සේ යම් තැනක ඉඳගෙන අපි කරන සත්ක්‍රියාව පිළිබඳව බලන් ඇති. අපි ප්‍රාර්ථනා කරනවා අපේ ශ්‍රාවකයන් සබුද්ධික කරන කුසලයේ උන්වහන්සේට නිර්වාණ අවබෝධය සඳහා උපකාර වේවා යන සත්පුරුෂ සාදු සිතින් අපි උන්වහන්සේ සිහිපත් කරනවා. කල්‍යාණ මහත්තයා බුදුදහමට අයින් කරන්නම බැරි එක දෙයක් තමයි ගොවිතැන කියන එක. අපිට බුදුහාමුදුරුවන්ගේ දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේදී බමුණන්ගේ මතය උනේ බ්‍රාහ්මණයාගේ මතය මත තමයි, ඉගැන්වීම මත තමයි, දර්ශනය මත තමයි ගොවියා ඉපදෙන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරුවේකට දාර්ශනික විරුද්ධ මතයක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ කියනවා නෑ එහෙම නෙමෙයි. උන්වහන්සේ කියන්නේ කෙත්තානං අධිපති කත්තියෝ. කෙතට අධිපති කෙනා තමයි ගොවියා නැත්තම් ශාස්ත්‍රීය පුජ්‍යලයා කියලා කියන්නේ. ඒකට අපිට හිතෙන්න පුළුවන් එහෙනම් මිහිඳු හාමුදුරුවන්ගෙන් පස්සේද අපට ගොවිතැන උදා වුණේ කියලා. මම ඒක අර බණ කියන භික්ෂුවක් වශයෙන් මේ පැත්තට නොගොස් ත්‍රිපිටකය පිළිබඳව කතා කරන්න. මෙතුමල මතක් කරයි ඔය විජය කුවේණී ලංකාවට එනකොටත් අපේ මිනිස්සු බත් වේල දුන්නු බව. අදටත් ඒව ඉතිහාසයේ කතා තියෙනවා. විජය කුවේණී බත් වේල දුන්නු විදිය ගැන. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ බොහෝ දේශනා අපිට හම්බ වෙන්නේ කෙත උපමාවකට අරගෙන, සබහාදහම උපමාවකට අරගෙන, ගහබැල උපමාවකට අරගෙන මේ ස්වභාවික දේත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් අපිට එතනට යද්දි හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලෙදිත් තිබුණේ ගොවිතැන කියන එක. ගොවිතැන කියන එක අද සමාජයේ නිකන් ඒක අර තුන්වෙනි ප්‍රාන්තිකයන්ට උරුම වෙච්ච දෙයක් විදිහට සැලකෙනවා. හැබැයි අට කතාව පරිවර්තනය කරන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව කතා කරනකොට දැන් අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේ අර ජැක්සන් ඇන්තනි මහත්තයත් එක්ක කරනවනේ මහාවංශය. ඒ වැඩසටහනේදී මතක් කළා යම් අවස්ථාවන් වලදී මේ මඩ හොදගත්තට පස්සේ රටක පාලකයෙක් වෙන්නත් පුළුවන් ගොවියෙකුට කියලා. ඒක මේ ජනප්‍රවාදයේ ජනමතයක් නෙවෙයි. ගොවියෙක් කියලා කියන කෙනෙක් රජ වෙනවා කියලා කියන්නේ ඔහුට අනන්‍ය වෙච්ච භූමිය පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. එතකොට අපේ රටේ බොහෝ පිරිසක් ගොවියෝ. එහෙනම් බොහෝ පිරිස් පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක් රජෙක් වුණාම ඒ රජුට පුළුවන් තමන්ගේ පිරිස ගැන හිතන්න. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනත් ගොඩ නැගුණේ ගොවිතැනත් එක්ක සම්බන්ධ වෙච්ච අය. එතකොට එදා කාලෙදි තිබුණේ බුදුහාමුදුරුවන්ගේ කාලෙදි ගොවිතැන තිබිලා තියෙන්නේ. දැන් අර දනිය ගෝපාල සූත්‍රෙහිම තියෙනවානේ කුද්දක නිකායේ දනිය ගෝපාල සූත්‍රයේදී උගන්වනවානේ මේ දනිය ගෝපාල නුඹ රුධිරු ධනවාදියකි. ඔබ හිතා ධනවාදී කෙනෙක්. ඒ නිසා තමයි කියන්නේ මේ වහිනවා නම් වැස්ස වහින්න දැන් හොඳටම දෙනුන්ට කිරි එරිලා තියෙන නිසා කියලා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී මතක් කරන්නේ නැහැ එහෙම නෙමෙයි. මගේ හිත සමාධිගත වෙලා තියෙන නිසා වැස්සට කමක් නැහැ කියලා. හැබැයි මේ හැම තැනකදීම උගන්වන්නේ ගොවියා ගැන, කුඹුර ගැන, නැත්නම් අපේකම ගැන, ගොවියා ගැන මේ සියල්ලම අපිට උගන්වන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේදී බොහෝ පිරිසක් කළේ කුඹුරු වැඩ කරන එක, ගොවිතැන් වැඩ කරන එක. නැත්නම් මේ මහ පොළවත් එක්ක ජීවත් වෙච්ච එක. ඒ හැම අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ මේ පිරිසට බණ කියද්දී යොදාගත්තේ එබඳු වෙච්ච උපමාවන්මයි. ඒට හේතුව තමයි ධර්මයේ තේරුම් ගන්න ලේසියි. දැන් එක තැනකදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ කුඹුරක් තනන්න යනකොට කොහොමද කුඹුර තනන්නේ කියලා හදි කියනවා. ඉස්සරලම කරන්නේ ඉතින් යල මහ දෙක බලලා ඉන්නවා කෝකද එන්නේ කෝකද සුදුසු කියලා කාලේ බලලා ඉන්නවා. ඒ වගේ අපිටත් බුදුහාමුදුරුවෝ ගන්නනවා ධර්මයට එළඹෙන්න ගියාම කාලය කුමක්ද කියලා බලලා ඉන්න කියලා. සුදුසු කාලයක්ද බුද්ධෝත්පාද කාලයක් තුල තියෙන දුර්ලභකම ගැන හිතලා බලලා වීරිය වඩන්න කියන කාරණාව උගන්වලා තියෙනවා. ගොවිකමින් ඈත් වෙලා ධර්මපදයක් අපිට හම්බ වෙනවා නම් හම්බ වෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ ගොවිතැනත් එක්ක, කියන්නේ ගොවිකමත් එක්ක, හේන කුඹුරත් එක්ක තමයි මේ සිද්ධිය ගොඩ නැගිලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ මිනිස්සු ගොවිතැන් කළේ නැත්නම් ජීවත් උනේ සතුට හොයාගෙන ජීවත් වුණා මිස ධනෙ හොයාගෙන ජීවත් උනේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ දේශනාව ගොවියන්ටත් තියෙනවා. ගොවිය හම්බ කරන ධනෙ කලමනා කරන විදිහක් තියෙනවා. ඒතකොට ගොවියෙක්ගේ ධනෙ විනාශ වෙන විදිහ තියෙනවා. ගොවියෙක් විනාශ වෙච්ච ධනෙ කොහොමද රැකගන්නේ නැත්නම් දියුණු කරගන්නේ කොහොමද කියලා තියෙනවා. මම හිතන්නේ ගොවියෙකුට වගා කරනවා නම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන බුදුහාමුදුරුවන්ගේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර කීපයක්වත් ඉගෙන ගන්න ඕන. එතකොට ඔහු සබහාදහමට කවදාකවත් වින කරන්නේ නැහැ. පරිසරයට කවදාකවත් වින කරන්නේ නැහැ. වහ සමාජයට දෙන්න කලින් මහ පොළවට වහ දාන්නේ. ඔහු මහ පොළව සලකන්නේ මාතෘත්වයක් තුල.
අපේ හැමදෙරේ ඒත් එක්කම මේ අද ඇසළ මාසනේ ඔව්. අදින් ආරම්භ වෙනවනේ වස් කාලය ඔබ වහන්සේලාගේ. ඔව්. ඉතින් විශේෂම මේ චීවරය ගැන සඳහන් කරනකොට ඔබ වහන්සේලා මේ පැළඳගෙන සිටින චීවරය අවුරුදු 2500කටත් වඩා කාලයක් නොවෙනස්ව අද වෙනකොටත් පැවැත්මක් විදිහට පවතිනවා. ඉතින් ඒ නිසා මම කැමතියි බුදුහාමුදුරුවෝ චීවරය සකස් කරනකොටත් මේ ගොවිතැන උපමා කරගෙන එහෙම නැත්නම් කුඹුරු උපමා කරගත්ත නේද අපේ ඔව්, හඳුරු. මතකද ඒකත් ඒ කරනවා නම් කැමතියි. ඔව් ඊ타ත්ම සත්පුරුෂව මතක් කළ කාරණාව. එහෙමයි. අදින් පස්සේ තමයි අපේ ලෝකෙම ඉන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙනවා. ගිහි පින්වත් පිරිස ප්‍රතිඋපකාර වලින් සත්කාර සම්මාන දක්වලා විශාල කුසල් සම්භාරයක් රැස් කර ගන්න ආරම්භ කරන දවස. චීවර මාසෙත් ආරම්භ වෙනවනේ ඊට පස්සේ. එහෙමයි. දැන් උතර ආරම්භ වෙන්නේ කටින මාසෙනේ. ඊට පස්සේදී දැන් ආරම්භ වෙනවා වස් මාසෙ. දැන් වස් කාලය කියනවා, කටින කාලය කියනවා, චීවර මාසය කියලා කියනවා. මේ බුදුහාමුදුරුවන්ගේ සිවුර පිළියෙල කළේ මගධ රජුරුවන්ගේ මගධ කෙතේ විදිහට. ඉතින් හිතන්නකෝ කල්යන මහත්තයා මේ වෙන දෙයක් බුදුහාමුදුරුවන්ට හිතන්නවත් තිබ්බද කියලා. ඒකට ඒක තුලින් දැන් එක තැනකදී බුදුහාමුදුරුවෝ මතක් කරන අර තමන්ගේ පිරිස හොයාගෙන යනකොට තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා මේ මගේ පිරිසෙන්, මගේ පරිවාර සම්පත්තියෙන්, මගේ ප්‍රදේශයෙන්, මගේ ජීවත් වෙච්ච පළාතෙන් හමාගෙන එන සුළඟ මට තවත් එක් දෙයක් නෙවෙයි, ඒක තමයි මගේ මුළු ජීවිතය කියලා. එහෙමයි. ඉතින් බුදුහාමුදුරුවන්ගේ සිවුර මගධ රජුරුවන්ගේ කුඹුර, මගධ රටේ කුඹුර තමයි බුදුහාමුදුරුවන්ගේ අරහත් දජ. බුදුහාමුදුරුවෝ බණට වැඩියේ කුඹුරු කරපු මිනිස්සුන්ට ගිහිල්ලා බණ කිව්වා. බුදුහාමුදුරුවෝ කවදාකවත් කුඹුරක් කරන ගොවියෙකුට ගිහිල්ලා කිව්වේ නෑනේ මේ පාත් කඩේ ලන්න, සුදු පාට රෙද්දේ ලන්න, ඒකේ තමයි මං වාඩි වෙන්නේ, එහෙම කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ හරිම නම්‍යශීලී. නගුල උපමාවකට අරගෙන බණ කිව්වා. වියගහ උපමාවට අරන් බණ කිව්වා. කුඹුරේ වී කරලා නැවෙන විදිහ දැකලා උන්වහන්සේ බණ කියලා කිව්වා. ඕක කරන ගමන් හොඳ පැත්තට යන් කියලා. බුදු දහම තුළින් ගොවිතැනට ලැබුණු තැන කොතනද කියන කාරණය පිළිබඳව අපේ හැමෝටම ඉතාම මනාව පැහැදිලි කරා. ඉතින් බෞද්ධයන්ට මම හිතනවා මේ වැඩසටහනේ ආරම්භය ඉතාම සාර්ථකයි. ඉතාම හොඳ අවබෝධයක් එන්නේ නැති බෞද්ධයෝ විදිහට අපේ ගොවිතැන කොයි ආකාරයෙන්ද සලකන්න ඕන කියන කාරණා. මම කැමතියි මේ මාතෘකාවේ වටිනාම ප්‍රශ්නයකට යන්න. ඉතින් කන්දේගම එතුමනි, ඔබතුමා මේ වසර ගණනාවක් මේ ඉතාම උනන්දුවෙන් තමන්ගේ රැකියාවත් පැත්තක තියලා, වතු අධිකාරී තනතුරත් පැත්තක තියලා, මම මේ පරිසරයට ආදරය කරන වසවිසෙන් නැතු තොර ආහාර නිපදවිය යුතුයි, මිනිසුන්ට ලබා දිය යුතුයි, මිනිස්සු මේකට එකතු කරගත යුතුයි කියන කාරණය ඉතාම උවමනාවෙන් ඉෂ්ට සිද්ධ කරන්න පෙළඹිච්ච කෙනෙක්. අපි අහලා තියෙනවා කොටින්ට පවා අහුණා කියලා, ත්‍රස්තවාදීන්ට පවා. එවන් මෙහෙයක් කරපු, එහෙම මෙහෙයක් ඉටු කරමින් සිටින පරිසරවේදියෙක්. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ බොහෝ දෙනෙක් අහන කාරණයක් තමයි මේ කාබනික් ගොවිතැන කියන්නේ මොකක්ද? ඉතින් බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි මේක අලුත් දෙයක් නෙවෙයිනේ. කාබනික් ගොවිතැන කියන එක අපි කොහොමත් කරනවානේ. මේකේ මොකද්ද තියෙන විශේෂය? ඇයි අපි කාබනික් ගොවිතැන කරන්නට ඕනේ කියන කාරණේ බොහෝ දෙනෙක් විමසනවා. ඇත්තටම මොකද්ද මේ කාබනික් ගොවිතැන කියන්නේ? කල්යාණ මේක මම දකින්නේ අර තල්ලත්තක් උඩට බෙලිගේඩිය වැටිච්චාම මේ හාවට සිද්ධ වෙච්ච දේ. එයා කලබල වෙලා දුවනවා විතරක් නෙවෙයි, සියලු සත්තු කලබල කරගෙන දුවනවා. අවසාන වශයෙන් සිංහයාට හම්බ වෙනකන් මේ දිවිල්ල දිව්වා ලෝකෙ පෙරලෙනවා කියලා. එහෙම දිවිල්ලක් තමයි මට මේ පේන්නේ මේ කාබනික් කෘෂිකර්මයේ කේන්දරේ ලොකු රැල්ලක්. ඉතින් ඒ හින්දා අය පැහැදිලි කරගන්න කාබනික කියන වචනයක් නෑ සිංහල භාෂාවේ. මම සිංහල භාෂාවට සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සම්මානයක් ලබා ගන්නවා. ඒ කියන්නේ සිංහල භාෂාව පිළිබඳව මට ඒ තරම් ලොකු ඇල්මක් තිබ්බා. ඒකේ එක කියන ප්‍රත්‍යය, සිංහල භාෂාවේ එක කියන ප්‍රත්‍යය අයිතිය ප්‍රකාශ කරනවා. සංඝ එක. අපි සාංගික කියන්නේ සංඝයා වහන්සේලාට අයිති. පුජ්‍යල එක, පුජ්‍යලයාට අයිති. ශාසන එක, ශාසනයට අයිති. ආයතන එක, ආයතනට අයිති. එවනම් ඒක උඩ කාබන් එක, කාබන් වලට අයිති. කාබන් කියන්නේ සිංහල භාෂාවේ නැති වචනයක්. ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක්. එහෙනම් මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනට සිංහල ප්‍රත්‍යයක් දාලා මේක මේ හයිබ්‍රිඩ් කරලා මේ වචනේ. එතන අපේ භාෂාවවත් නැති වචනයක් ඉස්සරහට අරගෙන අපි මේ ගමනක් යන්න හදනවා. එනදා හොයන්නම සිද්ධ වෙනවා මේ රටේ කෘෂිකර්මයේදී මෙහෙම සාකච්ඡාවක් තිබ්බද කියලා. ඒකයි මම රැකියාවක්
හොයනකොට මට රැකියාව හම්බෙන්නේ බැංකු රැකියාවක්. එක දවසක්වත් යන්නේ නැතුව මම වැවිලි කර්මාන්තයට ඇතුල් වෙන්නේ මේක කුසිකාර්මික රටක් හින්දා. ඒ වැවිලි කර්මාන්තයේදී සිදුවෙන මහා විනාශය වහා නැවැත්විය යුතු කියන තීන්දුවත් එක්කලා තමයි බහින්නේ ජනතාව අස්සට. හේතුව මහා රසායනික කුසිකර්මයක් මහා විනාශයක් ඇලවල් දොළවල් මාළු සත්තු සියයන්ටම කරනවා. මිනිසුන් විතරක් නෙවෙයි. ඒ හින්දා කාබනික මේ මිනිසුන්ගේ කුසිකර්මය මොකද්ද කියලා යනකොට කිසිම තැනක ඔය කාබනික කුසිකර්මයක් කතා කළේ නැහැ මේ රටේ. මේ කාබනික කුසිකර්මය එන්නේ මේ රටේ විශ්වවිද්‍යාලේ. ආචාර්ය මහාචාර්යවරුන්ගේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉගෙනගත්ත ළමයින්ගෙන් මේ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ. ගොවියෝ අතර කාබනික කුසිකර්මය කියලා වචනයක් තිබුණේ නැහැ. ඒතකොට කාබනික කුසිකර්මය හරහා අද රසායනික කුසිකර්මයට විරුද්ධව ඒකට කරන්න යන වෙනස කරන්න බැරි බව තේරෙනවා. ඒ තියෙන්නේ මේ එකට කියන්නේ අලකලංචිය. වෙන වචනයක් මම දකින්නේ. කාබනික කුසිකර්මය කියන අලකලංචිය ඇස්සේ අපිට වෙලා. රැලි 3ක් නිර්මාණය වෙනවා මේ වෙනකොට ප්‍රසිද්ධ රැලි 3ක්. මේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට විරුද්ධව රැලි 3ක්. අද මම එනකොටත් දැක්කා මේ අතරමඟදී මේ ඒ හරියට කියන්නේ නාරම්මල පව් කරලා එන්නේ ගිරිඋල්ල බෝඩ් උස්සගෙන මිනිස්සු පාරේ. බොහොම අමාරුවෙන් තමයි වාහනේ ගන්නේ පොලිසියම ඔක්කොම වෙලා. මොකද ඒ රැල්ලට අවුලා ඒගොල්ලෝ. ඒ බෝඩ් ටික කියවපුවාම පෝර දියව්. රට ඉවරයි. මෙවැනි රැලි නිර්මාණය වෙනවා. කවුද මේ රැලි නිර්මාණය කරන්නේ? එකක් විශ්වවිද්‍යාල වලින් කාබනික කුසිකර්මය කියලා මේ කුසිකර්මය ඉගෙනගෙන ඒක ඒකායන මාර්ගය කියලා ඒක උගන්වමින් හිටපු අයට මේක නැවතුනොත් උගන්වන්න දෙයක් නැහැ. ඔවුන් පිළිබඳව තියෙන පිළිගැනීමක් නැහැ. ඔවුන්ට රැල්ලක් නිර්මාණය කරන්නම වෙනවා මේක අඩාල කිරීම සඳහා. දෙක මේ මහා විස කන්දරාවක් ලෝකෙට දාලා ලෝකයේ මිනිසුන් රෝගීන් කරලා ඔවුන්ට ඖෂධ විකුණන ඖෂධ ජාවාරින්කාරීන් සහ මේ රසායනික විකුණලා හම්බ කරන මිනිස්සුන්ගේ ව්‍යාපාරිකයෝ සහ ඔවුන්ගේ යැපෙන පල්ලෙහා මුදලාලට එනකන් ඉන්න කට්ටිය ඔවුන් විසින් නිර්මාණය කරන රැල්ල. දෙක තුන්වෙනි එක හැමදාමත් ආණ්ඩුව මොන තීන්දුවක් ගත්තත් මම කියන්නේ මේ ආණ්ඩුව නෙමෙයි. මෙතක්කල් පැවතිච්ච ආණ්ඩුව. මොන තීන්දුවක් හොඳ එකක් ගත්තත් ඒකට විරුද්ධ වෙන විපක්ෂ විතින් ඇති කරන රැල්ල. මේ රැලි 3 ප්‍රබල විදියට නැගෙන වෙලාව තමයි මේ සාකච්ඡාවට කැඳවන්නේ. ඒකයි තියෙන මොන මහන්සිය බලනත් නැතුව මැදිහත් වෙන්නේ මේ රැලි 3 අස්සෙන් මටත් පීනල් වෙලා තියෙන නිසා. මේ රැලි 3 අස්සෙන්. එතකොට දැන් අහපු ප්‍රශ්නේ ලස්සනයි. මේකට විසඳුමක් හැටියට ඉදිරිපත් කරන්නේ දැන්ට මේ රසායනික කුසිකර්මයෙන් අයින් වෙන්න. පිළිගන්නවා. පිළිකා රෝගීන් වැඩි. වකුගඩු රෝගීන් වැඩි. හඳුන ගන්න බැරි රෝග ගොඩක් තියෙනවා. මේක තේරෙන්නම මුල හේතුව රසායනික කුසිකර්මය. එනම් බෞද්ධයෝ හැටියට අපි ඵලය නෙමෙයි හේතුවයි නැති කරන්න ඕනේ. එහෙනම් අපි නැති කරන්න ඕනේ රසායනික කුසිකර්මයයි. හරියටම හරි. දැන් තියෙන්නේ ඒ හේතුව නැති කරන්න ගත්ත උපක්‍රමය. නිර්වාණය සියලු දුක විඳින්න නම් නිර්වාණය කලා අපි යා යුතුයි. ඒ නිර්වාණය කරා යාමට බොහෝ උත්සාහයන් ඉන්දියාවේ තිබුණා. එතකොට ඒක ඒකායනම එකම විසඳුම නෙමෙයි තිබුණේ. අන්තිමට බුදුහාමුදුරුවෝ ඒකායන විසඳුමක් අන්තිමට හොයාගත්තා. ඒ වගේ මේකටත් දැන් බොහෝ දේවල් එනවා විසඳුම්. ඒකත් තමයි ඔය කාබනික කුසිකර්මය. මේ රටේ කාබනික කුසිකර්මයක් තිබ්බද නැද්ද අපිට හොයන්න වෙලා තියෙනවා. ඒ මම මේ ගැන මොකවත්ම දන්නේ නැතුව එහෙම අවධානය නැතුව මේ රටේ තිබුණු සැබෑ කුසිකර්මය හොයාගෙන ගිය මිනිස්සෙක්. පරාක්‍රම බාහුවගේ කාලය, දුටුගැමුණු රජුන්ගේ කාලය එහෙම ඇවිල්ලා මේ 951 මං ඉපදෙන්නේ. එතන ඒ ආසන්නයෙන් 60 ගණන් වල තිබුණු කුසිකර්මය කරා යනකොට කොහෙවත් තිබිලා නැහැ මේ කතන්දරය. ඉතින් ඒකේ තිබුණේ ඉරහඳ තාරුකාවල බලය කොහොමද සාකයක් මතට පතිත වෙන්නේ? කොහොමද සාකයක් ඉරහඳ තාරුකාත් එක්කලා ගනුදෙනු කරන්නේ? ඒ ගනුදෙනු කිරීමේ චක්‍රය මොකද්ද? මේක විතරයි වුන් දැනගෙන හිටියේ. ඒ හින්දා වුන් නිතරම උඩ බලලා තීන්දුව කරලා අහසේ හැසිරෙන ආකාරය වලාකුළේ ඉඳලා ඉරහඳ සහ තාරුකාවල සියල්ල ගණනය කරලා බිම බැලුවා. ඒ හින්දා මේ රටේ ජාතිය උඩ බිම් බලලා වැඩ කරලා තියෙන්නේ. දැන් වටපිට බලන්නේ. පෝරසාන ආධාර එනවද? හරිද? ඇලේ වතුර එනවද? වැස්ස වෙලන්නේ නැහැ ඒගොල්ලන්ට. ඉතින් වටපිට බලන මිනිස්සුන්ට අපි උඩ බිම බලන්න පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ කුසිකර්මය හදාරගෙන ගිහිලා අද මම මේ වෙනකොට කිසි කෙනෙකුට හොල්ලන්න බැරි විදියට
හොල්ලන්න බැරි විරුද්ධ වෙන්න බැරි විදිහට මහ පොළොවේ වැඩ කරනවා. අක්කර 50ක ඉඩමක් අපේ නැතිවෙච්ච සංස්කෘතිය ඒක තුළ ගොඩනගමින් ආගම ධර්මයට මුල් තැන දීලා ඒ කියන්නේ ආරණ්‍ය සේනාසනයක් නිර්මාණය කරමින් පටන් ගන්න තැනම මහා වනාන්තරයක් අක්කර 30ක ආරක්ෂා කරමින් එතනින් අක්කර 20ක කුඹරක් මම හදලා තියෙනවා. තවත් මට මේ විරුද්ධ වෙන්න බෑ කාටවත්. මොකද ඒ කුඹුර දැන් ගොයන් කපනවා. ඊයේ ගොයන් කපන්න පටන් ගත්තා. කළු හීනටි ඊයේ රැට පාගනවා. අයි රැට පාගලා තමයි මොකද හරකුන්ගෙන් පාගන්නේ. මොකද හරක් නැත්තම් හරකුන්ට වටිනාකමක් නැතුව කොක්කටම යන්නේ. ওই මීහර ටික ගියේ එහෙමයි. ශ්‍රී ලංකා වගුරු මීහර කන්නේ නැහැ කොහෙවත්. ඒගොල්ලෝ කොක්කේ එල්ලුණා. කොක්කේ එල්ලුනේ ට්‍රැක්ටරෙත් ඇවිල්ලා මේ මිනිස්සුන් වෙන්ද වැඩක් නැහැ. එහෙනම් මේ වගුරු මීහරකට නැවත තැනක් දුන්න නැත්තම් ලෝකේ වගුරු මීහර කන්නේ ආයේ. ඉතින් ඒකත් ඔළුවේ තියෙන මම හරකුන්ගෙන් වැඩ කරන රැට මහන්සි නෑ ඒගොල්ලන්ට. ඉතින් රෑ ගොයම් පාගනවා. ගෝනි කරන උදේට ගොවියෝ ටික දවල් නිදා ගන්නවා. කට්ටියක් ගොයම් කපනවා. දැන් හෙට සුවඳල් කපන්නේ. එතකොට මේ විදිහට මම මේ දවස්වල ඒ වැඩේ කරගෙන යනවා. මගේ ගාව වැඩ කරන මේසන් බාසුන් නැහැලා. ඒගොල්ලෝ කියනවා සර් මේක නම් ආයෙ කතා කරලා දෙයක් නැහැ. වී ගෝනි 32ක් දැන් මේ අපි ගෝනි කරලා තමයි මේ නිදා ගන්නද. මොකද ඒගොල්ලෝ තමයි රැට ඇවිල්ලා මට උදව් කරන්නේ. 32ක්. මේ පොඩි කෑල්ලේ. ඉතින් තවත් මොනවද කතා කරන්නේ? ඒ ගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. එක කොම්පෝස්ට් කලඳක් දාලා නැහැ. අවශ්‍ය වුණොත් දාන්න ගෙනාපු කොම්පෝස්ට් ටික හදාගත්ත ටික මාදන් ගහක් යට තියෙනවා. දාන්න උනේ නැහැ. බැරි වෙලාවත් දැම්මනම් ගෝයන් ගස් ටික බිම ඇයි පොර වැඩි වෙලා. එතකොට කොහොමද මේ පොර හැදුනේ? අන්නේ චක්‍රය වටහා දීම අපිට කල යුතුයම තියෙනවා. මේ කවුරු කතා නොකරන මාතෘකාවක් තියෙනවා. කල්යනා මම මේක බොහොම සංවේදී. මම ඇත්තටම ඒක කතා කරන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. විශාල කුමන්ත්‍රණයක් මේ රටාවේ ක්‍රියාත්මක වෙන්නේ. රසායනික දාලා වහදයවලා ඖෂධ ජාවාරම හොඳින් කරන එක විතරක් නෙමෙයි. මේක පිරිසුදු බුද්ධ ආගම තියෙන රටක්. මෙච්චර පිරිසුදු බුද්ධ ආගමේ රටවල් තියෙනවා. පිරිසුදු බුද්ධ ආගම තියෙන මේ රටේ. එකම බලාපොරොත්තුවත් ඒක. බුදුන් උපන් දේශය කියලා මිනිස්සු කියන්නේ මේ රටට. ඒ රටේ බුද්ධාගම්කාරයෙක් වෙන්න බෑ අපේ හැමදුන්නේ සමා වෙන්න මට. ඔබ වහන්සේ ඉස්සරහ මට මේක කියන්න වෙනවා. බුද්ධාගම්කාරයෙක් වෙන්න බෑ කාටවත් පන්සිල් ගන්න නැතුව. පන්සිල් නොගන්න එකම පුජ්‍යලයක්වත් පන්සිල් රකින්න නැති පුජ්‍යලයකට බුද්ධාගම්කාරයෙක් කියන්න බෑ. පන්සිල් රකින්නකොට අපි තෙරුවන් සරණ යනවා 9 සැරයක්. ඇයි මේක කතා කරන්නේ නැත්තේ? මං අහන්නේ ඒකයි. මම වාහන වෙලා හිටියනම් හැමතුනේ මං ගේන් බාර ගන්න නෑ දාන්නේ. ඒ තරමට මම හැංගුම් බර වෙලා දැන් ඉන්නේ. මොකද එතකොට අපි පන්සිල් ගන්නකොට අපි නවසරයක් තෙරුවන් සරණ ගිහිල්ලා කියනවා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාත අකුසලයේ කරන්නේ කියලා පොරොන්දු වෙන බුදුහාමුදුරන්ට. උන්වහන්සේගේ ධර්මයට, උන්වහන්සේගේ සංඝ පරම්පරාවට අපි පොරොන්දු වෙන්නේ. ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ වෙන්න කරුණු පහයි. පණ ඇති සතෙක් වීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ සිත, මැරීමේ උපක්‍රමයෙන් මැරීම. ගොයම්මැස්ස දැක්කම පණ ඇති සත හරි. ඉගිලෙනවා දැක්කම පණ ඇති බව දැනගත්ත එක හරි. උන් මරන්න හිතිච්ච එක හරි. උපක්‍රමයේ කෘමිනාශකයේ ගහන්න තීන්දුව කරපු එක හරි. ඒක ගහපු එක හරි. සතා මැරිච්ච එක හරි. කර්මය සම්පූර්ණයි. කර්මපතය සම්පූර්ණයි. මහත්ඵල මහත්ානිසංසයි. අපාගත වීම නියතයි. අපේ හාමුදුරුවනේ මෙහෙම තැනක බුද්ධ ආගමට පවතින්න පුළුවන්. මං අහන්නේ පන්සිල් ගැනීම තුලම මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අවසන් වෙන්නේ නැද්ද? බොරු කියලා ගිහිල්ලා මේ වහ ටැංකිය කරේ දාගෙන ගිහිල්ලා ඒ කරන මහා සත්ව ඝාතනේ ඉස්සරහා. මොකද මේ කිලෝ ගානට නෙමෙයි සත්ව ඝාතනේ. නැත්නම් අලියෙක් මරපුවම කිලෝ ගාන වැඩිනේ. ඒකයි සත්ව ඝාතනේ. පිරිසුදුව බොන්න තිබුණ වතුර ටික සල්ලි වලට ගන්න වෙනවා. මේ රටේ සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ කරනවා. තවත් ගෙවල් වල ඉඳගෙන අපිට ඉන්න බෑනේ කල්යාණ ඉඳ අඬ ගැහුවාම පොළොන්නරුවේ ඉඳලා මම ආවා. ඇයි? මේ ධර්මයේ දේශනා කරන්න වෙලා. මේක සබාදාම. අපි නිරන්තරයෙන්ම සබාදාමට ආදරය කරන උදවිය. ඉතින් නරඹන ඔබත් එහෙමයි. ඉතින් තාම මනාව පැහැදිලි කර දුන්නා ඔබතුමා මේ තියෙන වටිනාකම් පිළිබඳව. මම හිතන්නේ මේ විදිහට හිතන උදවිය තව තවත් වර්ධනය වුණොත් මේ ගමන යන්න හරිම පහසු වේවි. මම කැමතියි අපේ ප්‍රියන්ත මහත්මයා වෙත යොමු වෙන්න. ඔබතුමා මේ රසායනික එහෙමත් නැත්නම් මේ වස කියමුකෝ අපි. වස නිසා විනාශ වෙච්ච ජීවිත S2 නිරන්තරයෙන් දකින්න කෙනෙක්. විශේෂයෙන්ම අපි දන්නවා මේ වකුගඩු රෝගය නිසා රජරට
ප්‍රදේශය කොතරම් දුරට එහි ජනතාව දුක් විඳිනවද කියන කාරණා. ඔබතුමාගේ මැදිහත් වීමෙන් බෞද්ධ නාලිකාවත් සම්බන්ධ කරගෙන අපේ ඔවුන් වෙනුවෙන් එහෙම නැත්නම් මේ වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් වතුර පෙරෙන යන්ත්‍ර මං හිතන්නේ මේ වෙනකොට 15ක් 20ක් වගේ ගම් වලට සවි කරලා තියෙනවා. ඉතින් එවැනි පුණ්‍ය කටයුත්තකට දායක වුණ කෙනෙක්. ඒ වගේම තමයි මාර කලින් සදාන් කරපු විදිහට එහි විපාක විඳින කෙනෙක්. හැබැයි ඔබතුමා එතනින් නොනැවති ගොවිතැනින් මේ වසවිසෙන් තොරව ගොවිතැන වගා කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක්. හැබැයි වර්තමානයේ අපි දකිනවා අපේ කන්දෙගමෙතමනි ඔබතුමාටත් ඉතාම හොඳ මාධ්‍ය සංචරණයෙන් සිටින නිසා මං හිතන්නේ ඔබතුමාත් දකින බොහෝ දෙනා කියනවා මේවා මේ භාවිතා කරන්නේ නැතුව රසායනික පොහොර එහෙම නැත්නම් රසායනික ද්‍රව වර්ග භාවිතා කරන්නේ නැතුව ගොවිතැන කරන්න බෑ ලංකාවේ කියලා. එහෙම මතයක් තියෙනවා. මේක ඇත්තක්ද? ඔව් මේ ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ අතරම දැන් බෞද්ධ නාලිකාව අපිට මේ සම්බන්ධ සාකච්ඡා කරන්න ආරාධනය කරා. මම හිතන්නේ මේ පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අතන මේ දවස්වල අපේ අදහස් වලට ඉඩක් හම්බෙලා තියෙනවා. අපි අවුරුදු 15ක් තිස්සේ වසවිස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් හඬ නගපු අය, ඒ වෙනුවෙන් බිමේ වැඩ කරපු අය, ගොවි මහතුරුත් එක්ක ඇත්තටම එකට එකතු වෙලා මේ පිළිබඳව පරිශන කරපු අය විදිහට මේ ගොඩනැගිලා තියෙන තත්ත්වය පිළිබඳව අපි එක පැත්තකින් සතුටු වෙනවා. මොකද අපිට මේ අපේ වසවිස නැති කෘෂිකර්මාන්තය පිළිබඳව සංවාදයකට සමාජීය ඉඩකඩ ලැබුණා. ඒක අපි හිතනවා හොඳ දෙයක්. එතකොට දැන් මේ අරන් තියෙන තීරණය ගත්තට පස්සේ මේ වෙලාවේ ඇත්තටම වසවිස නැති කෘෂිකර්මාන්තය ස්ථාපිත කරන්න රජය විසින් ඍජුව ගත්ත තීරණයක් තියෙනවා. ඒකේ ටිකක් කඩුමුඩිය ගත්ත තීරණයක් විදිහට අපිට පේන්නේ. ඒක විසින් මෙතෙක් රසායනික කෘෂිකර්මාන්තයට යොමු වෙලා හිටපු ගොවි ජනතාව අසිරුතාවයකට පත් වෙලා තියෙනවා. ඒකත් අපි දකින්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. දැන් අපේ රටේ ඇත්තටම රසායනික කෘෂිකර්මාන්තය කියන එක මේ ඇවිල්ලා දශක 4ක් විතර කාලයක්. ඊට කලින් ඇත්තටම අපේ ජනතාව මේවා පාවිච්චි කරේ නෑ. අපි බෞද්ධ ආගමික පරිසරයක් මත වැඩිණු ජනතාවක් විදිහට ඇත්තටම අපේ ක්‍රමයේ තිබුණේ දැන් විශේෂයෙන් ගහකොළට සතාසි උපාවට ආදරය කරා. අපි ළඟ තිබුණේ පලිබෝධ මර්ධනය කියලා එකක්. කෘමි මර්ධනය කියලා එකක් තිබුණේ. අපිට තිබේ පළවා හැරීම. ඒතර පළවා හැරීම සඳහා අපි උපක්‍රම පාවිච්චි කරේ. ඒතර නමුත් රසායනික කෘෂිකර්මාන්තය හරහා මර්ධනය කියන එක ආවා. ඒතර ඒක අපේ රටේ ජනතාව තුළට ඇත්තටම ගොවි ජනතාව එතනට ගෙන ගියෙන් මේ අපේ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න ඕන කියන කතාව මත පදනම් වෙලා ඒ කලින් කරට තිබුණු රජයන් විසින්ම තමයි. මේක ගොවි ජනතාව හිතාමතා ගිය ගමනක් නෙවෙයි. එතකොට ඒ උපක්‍රමයක් විදිහට ආහාර නිෂ්පාදනය කරන්න වැඩියෙන් වසවිස පාවිච්චි කරන තැනට ජනතාව ගෙනිච්චා. දශක 4ක් විතර යනකොට ඒ සඳහා වෙච්ච සංස්කෘතියක් ගොඩ නැගුණා. ඉස්සර අපිට හරක බාන නගුල ඒ වගේ උපකරණත් එක්ක තිබ්බ සංස්කෘතිය දැන් තෙල් ටැංකිය වස බෝතලේ යූරියා මිටිය දක්වා අපේ සංස්කෘතිය වෙනස් වුණා. අර වචන ටික ශිෂ්‍යත්ව විභාගයට විතරක් මේ ලකුණු දෙන ප්‍රකාශ වුණා. එතකොට ඒ සංස්කෘතිය මත ඉන්න ජනතාව එකවර වෙනස් කිරීමට යාමේදී ඇතිවෙච්ච අලකලංචිය තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ ඇත්ත ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මම ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තොත් අපි ගොවි බිම් වල ජීවත් වෙන අය සහ ගොවි ජනතාවත් එක්ක අපි සමීපව කටයුතු කරන අය නිසා ඒගොල්ලෝ මේ වසවිස පිළිබඳව ඇත්තටම මේ සුබවාදී ආකල්පක නැහැ. ඔවුන් මේ ප්‍රතික්ෂේප කරනවම තමයි. හැබැයි ඔවුන්ට විකල්පය පිළිබඳව විශ්වාසයක් හැදිලා නැහැ. ඒ ගැටලුව තියෙනවා. විකල්පය පිළිබඳව විශ්වාසයක් හැදෙන්නේ නැතුව තියෙන එක අත්තරින් මිනිස්සු තුළ අකමැත්තක් තියෙනවා. මොකද හේතුව තමයි ඔවුන්ගේ රැකියාව ගොවිතැන. දැන් මම රැකියාවක් කරන ගමන් ගොවිතැන් කරන කෙනෙක්. මගේ ගොවිතැනට යම් හානියක් වුණොත් මට ජීවත් වීම සඳහා රැකියාවෙන් ලැබෙන යම් ආදායමක් තියෙනවා. හැබැයි ගොවිතැන රැකියාව විදිහට කරන අයට ගොවිතැනේ ඇති වෙන අසාර්ථක වීමක් ඒගොල්ලෝගේ ගෙදර සම්පූර්ණ ආර්ථිකයට බලපානවා. ඒ නිසා තමයි මම හිතන්නේ ගොවි ජනතාවගේ පැත්තෙන් මේ කලබල වෙලා මේක පිළිබඳව මේ ප්‍රශ්නෙට මැදිලා අද රටේ ඒ සම්බන්ධයෙන් වෙන කතිකාවක් ගොඩනැගිලා විරෝධතා ගොඩනැගිලා එහෙම තියෙන්නේ. ඒතර දැන්
අපිට ප්‍රශ්නය වෙන්නේ ඇත්තටම දැන් මේ රසායනික කෘෂිකර්මාන්තයේද මේකට තියෙන එකම විසඳුම. එතරම්නේ අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මිනිස්සු ඇත්තටම ගොවියෝ විදියට ඒගොල්ලොන්ව හුරු කරපු එකේ දැන් ඉන්නවා එල්ලලා. එතකොට මට නිකම් උදාහරණයක් කියන්න ඉඩ දෙන්න රසායනික කෘෂිකර්මාන්තය හදපු විදිය මට මතකයි අපි කුඩා කාලේ කෘෂිකර්ම මහත්තයා අපේ ගෙදරට ඇවිල්ලා අපේ අම්මලා අපේ යවට නැන්දලා එකතු කරන අපේ ගෙදර මිරිස් හදලා තිබුණා. මිරිස් ගහ ළඟට ගිහිල්ලා කෝටු කෑල්ලක් අරගෙන අඟල් 6ක් විදියට මෙහෙම අතට තියලා ඔහොම අඟල් 6 පෙන්නලා මේ වගේ ප්‍රමාණයක් දුරින් මිරිස් ගහ වටේ ඔහොම රවුමක් ඇඳලා පස් මේවා කරලා අලියා ගිනි පෙට්ටිය ගේන්න කියලා මම තමයි ගිනි පෙට්ටිය ගෙනත් දුන්නේ. ගිනි පෙට්ටියේ පියනින් එකක් යූරියා අරගෙන ගහ වටේට දැම්මා. දාලා කො මේක තමයි ගහකට උණ කරන ප්‍රමාණය. ඔහොම තමයි රසායනික කෘෂිකර්මාන්තයට අපේ රටේ ජනතාව ගෙනිච්චේ. ඒතකොට ඒ කියන්නේ ක්‍රමානුකූලව තමයි මේක ගෙනිච්චේ. ඒතකොට දැන් අපිට විශාල විනාශයක් අත් වෙලා තියෙනවනේ මේකේ ප්‍රතිඵලයේ විදිහට. ඒතකොට මේක මිනිස්සු දන්නවා වග්ගඩු දිය වෙලා තියෙන නිසා කියලා දන්නවා. දැන් මිනිස්සු මැරෙනවා. දැන් මේ වග්ගඩු දෙක දිය වෙනවා කියලා දැනගෙනත් මේවා පාවිච්චි කරන ගොවි ජනතාවක් නේ දැන් මේ ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් එහා පැත්තේ ඒගොල්ලන්ට විසඳුම. අපි විසඳුම කිව්වත් හැබැයි විසඳුමට අදාළ කරන ද්‍රව්‍ය ටික ඒගොල්ලෝ අතට යන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කාබනික පොහොර පිළිබඳව කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. ඒතර කාබනික පොහොර පිළිබඳව ඇත්තම කෘෂිකර්ම අමාත්‍යාංශයේම විග්‍රහයට අනුව අක්කරයකට කිලෝ 1200ක් 2000ක් දාන්න ඕනේ. දැන් ඒක 600යි කියලා තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක කුමන පරිේශනයක් තුලවද කියන දන්නේ නැහැ. නමුත් ඒක සංඛ්‍යාත්මක විශාල ප්‍රමාණයක්. ඒතර ඒ ප්‍රමාණය හදා ගන්න පුළුවන්ද? ඒක ගොවියට ලැබෙන්නේ කොහොමද? ඒතර ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට තමන්ගේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මත අර ශ්‍රේණිකව ගත්ත තීරණය හදිසි තීරණය විසින් රට තුල ගොවි ජනතාවගේ තමන්ගේ ජීවිතය පිළිබඳව අනාරක්ෂිත බවක් ඇති වෙලා තියෙනවා. ඒ අනාරක්ෂිත බව උඩ ඇති වෙච්ච තත්ත්වයක් තමයි අපි මේ දකින්නේ. ඒතර ඔබතුමාලා අහපු ප්‍රශ්නය වසවිස නැතුව වගා කරන්න පුළුවන්ද? රසායනික කෘෂිකර්මාන්තයේම ඕනද? දැන් අපි විශ්වාස කරන කෘෂිකර්මාන්තය තමයි අපි මේකට කියන්නේ ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ක්‍රමයක් තියෙනවා. අපි ඉස්කෝලේ පාසල් අධ්‍යාපනය තුල අපට උගන්වලා තියෙනවා නයිට්‍රජන් චක්‍රය කියලා එකක්. මේ පොළොවට නයිට්‍රජන් ලැබෙන විදිහක්, ඒ නයිට්‍රජන් ලැබිච්ච පොළොවට ලැබිච්ච නයිට්‍රජන් ටික ගහට උරා ගන්න සුදු ජීවීන් ඒක මෘදු කරලා සරල කරලා දෙනවා. නැවත ගහ ඒක උරා ගන්නවා. ගහේ ශාකපත්‍ර හරහා ආය නැවත ඒක සතුන් අනුභව කරනවා. ඒක නැවත සතුන්ගේ මල පහ බහිස්ත්‍රාවය කටයුතු දෙක ආය පොළොවට එනවා. මෙහෙම චක්‍රයක් ගැන අපි ඉගෙන ගත්තා. ඔව් ඔතනදී ඔබතුමාට මම බාධාවක් කරනවා යම් මේ මම අහලා තියෙන කාරණයක් තමයි අපේ තිලකන්දගේ බඳුනේ මේ ගහ කියන එක මේ තමන්ගේ කුඹුරට මේ ගහෙන් ලැබෙන මී ඇට යනාදී කොළවලින් පත්‍රවලින් වැටුණට පස්සේ තමන්ගේ කුඹුරට නයිට්‍රජන් නිෂ්පාදනය මේ ශීඝ්‍ර වෙනවා කියන කාරණය සහ මේ ඇට කාලා ඊට පස්සේ වවුල්ලුන්ගෙන් ලැබෙන බහිශ්‍රාවී ද්‍රව්‍ය වලිනුත් නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා කියන එක. සුද්ධ මේ සියලු ගස් කපන්න කියලා මොහොතක නියෝගයක් දුන්නා කියන කාරණයකුත් අපි අහලා තියෙනවා. මම ඒ පිළිබඳව දැනගන්න කැමතියි ඔබතුමාට. ඔව් මට චුට්ටක් මම අර කියන්න ඒකට එකතු කිරීම කරන්න දෙන්න. ඒතර මම කිව්වේ ඒතර ඒ නිසා මෙහෙම චක්‍රයක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා කෘෂිකර්මාන්තයේදී අපි විශ්වාස කරන මේ ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයේදී අපි හිතනවා අපට නොපෙනෙන සත්තු ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් කියන කණ්ඩායම විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා ගොවිතැනේදී අපි සලකන්නේ පොළොව මතු පිටේ ඉඳ මීටරයක් යටටත් පොළොව මතු පිටේ ඉඳන් මීටරයක් උඩටත් කියන මේ මීටර දෙකේ කොටස හරි වැදගත් මේ අපේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය. මොකද අපි දන්නවා පොළොවේ ඉන්න ගැඩිවිලා ශුද්‍ර ජීවීන් අපේ මේ සාකයේ වර්ධනයට අවශ්‍ය කරන පොළොව යට කාර්යභාරය කරනවා. එතකොට පොළොවේ පස සකස් කරලා දෙනවා. ඊට උඩින් ගත්තොත් එහෙම බත් කූර සමනලය මී මැස්සා මේගොල්ලෝ ජීවත් වෙන පරිසර පද්ධතිය මේක. ඒතකොට මේ දෙකම වැදගත් අපිට සාකයකින් නැත්නම් බෝග වගාවෙන් අස්සන්න ගන්න. ඒතකොට මේක අපි වසවිස දාලා මේ මීටර් දෙක විනාශ කරලානේ තියෙන්නේ. අපිට බත් කූරත් නැහැ සමනලයක් නැහැ මී මැස්සත් නැහැ. පොළොවේ ගැඩවිලත් නැහැ සුද්ධ ජීවිනුත් නැහැ. ඒතකොට දැන් පොළොවේ පොහොර තිබුණත් අපි දැන් ඔය කතා කරන රසායනික කෘෂිකර්මාන්තය කතා කරනවා ෆොස්ෆරස් නයිට්‍රජන් පොටෑසියම් කියලා දෙයක්. ඒතකොට ඒවා ගහට උරා ගන්න අවශ්‍ය කරන සරල කිරීම කරලා දෙන්න. නැත්තම් ජීවි මේ අර මොනවාද ජීර්ණ කිරීමේ ක්‍රියාවලිය කරන සුද්ධ ජීවීන්. රසායනික දේවල් දාලා මේවා විනාශ කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා අපි හිතනවා
මේක රසායනික කෘෂිකර්මාන්තයෙන් බේරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රසායනික දේවල් පාවිච්චි කරලා දැන් අපේ පස මැරිලා තියෙන්නේ. අපට පසක් තියෙනවා. ඒ පසේ ඇත්තටම දේවල් තියෙනවා ගහට ඕන කරන. හැබැයි මේක මෘදු කරලා සරල කරලා හදලා දෙන සුද්ධ ජීවීන් ටික නැහැ. වස දාන්න පොහොර දාන්න රසායනික දේවල් දාන්න මේක විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අපි කතා කරන ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයේදී අපි කරන්නේ මෙන්න මේ සුද්ධ ජීවීන් ගහණය පරිසරය තුල වර්ධනය කරන එක. ඒකදී විශේෂයෙන්ම අපි කියන්නේ බෞද්ධ ආගමේ පදනම තමයි පාණාතිපාතා වේරමණී නැත්තම් පදනම විදියට තියෙන්නේ අවිහිංසාවාදය. අවිහිංසාවාදය කියන සංකල්පය අපි මේ ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයේ උදන් තියෙන නිසා මේකෙදි සතුන් කියන්නේ අපට ඇහැට පේන නොපෙනෙන හැම සත්වයකගෙම ජීවත් වීමේ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මොකද පරිසරය ආරක්ෂාවට මේ හැමෝම වැදගත් නිසා. ඊළඟට මේ අර ඔබතුමා අහපු කාරණේදී මම එකඟයි. ඇත්තටම අපි අහලා තියෙන විදියටත් මීගහ කියලා කියන්නේ ඇත්තටම ඉතාමත් කියන්නේ රාත්‍රියේදී සහ දිවා කාලයේ දෙකම ඔක්සිජන් පිට කරන සාකයක්. ඒතර එහෙම සාක වර්ග ලෝකයේ ඇත්තටම තාම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒතර එහි තියෙන ගුණාත්මක භාවය විශේෂයෙන් ඔය අපි ගණනය කිරීම කරනකොට කෘෂි විද්‍යාඥයින් සමහර පරිසරවේදීන් කරපු පරීක්ෂණ වල ප්‍රතිඵල විදියට අපි අහලා දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් වවුලන්ගේ බහිස්ත්‍රාවී කටයුත්තෙන් එන ඒ වවුල් වසුරු ප්‍රමාණයක් කිලෝ එකක් ගත්තොත් නයිට්‍රජන් ප්‍රමාණය සාමාන්‍යයෙන් යූරියා කිලෝ 40ක විතර තියෙන ප්‍රමාණයක තියෙනවා කියලා. එතකොට ඒ නිසා අපි හිතන්නේ අපිට පරිසරයට හිතකර සාක වර්ග වර්ධනය කරන අතරම පරිසරයේ මේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයත් භෝගවගාවට අවශ්‍ය කරන ඒ සහයෝගය දෙන හිතකර සතුන්ගේ ඒ වර්ධනයත් අපි මේ කෘෂිකර්මාන්තයේදී අපි හිතනවා බලාපොරොත්තු වෙනවා රසායනික කෘෂිකර්මාන්තය විසින් අපිට මේක නැති කරලා තියෙන නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ මේකෙන් යන්න පුළුවන්ද කියන ප්‍රශ්න ඔබතුමා ඇහුවා. අපි විශ්වාසයෙන් කියනවා ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය තමයි රසායනික කෘෂිකර්මාන්තයේ තියෙන පිළිතුර. අපි විශ්වාස කරනවා අපි මේ අවුරුදු 15ක් තිස්සේ පරීක්ෂණ කිරීමේ ප්‍රතිඵලයේ විදිහට. හැබැයි ඒකේ එක කාරණයක් කියන්න ඉඩ දෙන්න ජෛව විද්‍යාත්මක කෘෂිකාර්මික ප්‍රවේශය අපිට එකවර එකරයින් එක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි හුරු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා, පස හුරු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා, පරිසරය හුරු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා, ගොඩනැගිච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා මේක ක්‍රමානුකූල පරිවර්තනයකින් මේක වෙනස් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. බොහොම පැහැදිලි. මම හිතන්නේ නරඹන ශ්‍රවණය කරන ඔබට ඉතාම පැහැදිලි, ඉතාම හොඳ පිළිතුරක් එතුමා ලබා දුන්න. එතුමාගේ අත්දැකීමුත් එක්ක අපි කැමති අපේ හාමුදුරුවෝ වෙතට නැවත වතාවක් යොමු වෙන්න. අපේ හාමුදුරුවනේ සමහර වෙලාවට මේ ගොවිතැන් කරන උදවිය මේ පිළිබඳ ලොකු අධ්‍යයනයක් නැහැ. මේ රසායනික වගාවන් පිළිබඳව එහෙම නැත්නම් තමන්ගේ වගාවට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය පිළිබඳව උන්ට වැඩි අවබෝධයක් නැහැ. සමහර උදවියන අපේ ප්‍රියන්ත මහත්තයා කිව්වා වගේ කරන්න දෙයක් නැහැ උන්ට. තමන්ගේ ගොවිතැන් කටයුතු කරන්නටම සිද්ධ වෙනවා රසායනික ද්‍රව්‍යات එක්කම. හේතුව තමන්ගේ ජීවන වෘත්තිය බවට පත්වන්නේත් ඒ නිසා. ඉතින් නොදැන හෝ දැන මෙවැනි රසායනික ද්‍රව්‍ය යොදමින් තමන්ගේ ගොවිතැන් කටයුතු කිරීම ධර්මයට අනුව කොතරම් වැරදිද කියන කාරණය මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. කල්යාණ මහත්තයා අර දැන නොදැනනේ. ඔව්. දැන නොදැන නෑ, දැනගෙන ඔක්කොම කරන්නේ. තරම් පුංචි ළමයෙකුට බෑ ගොවිතැන් කරන්න. ඒකට හසල දැනුමක් තියෙන්න. එහෙමයි. කුප්පියේ වචනේ මං කියන්නේ නෑ. එතකොට මේක වෙලෙන් දැනීමක් එනවා. කුප්පියක වචනේ ඇතුලේ තියෙනවා මේ පලිබෝධනාශක අනුසුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. හැබැයි පලිබෝධ විතරනේ අපේ. ඔව් ඉතින් ඇතුලේ තියෙන එක දන්නවනේ. එහෙමයි. එතකොට මේ දැන නොදැනගෙන නෙමෙයි දැනගෙනම කරන්නේ. එතකොට අර දැනගෙන ගියොත් අපිට ගමන කියලා මිනිස්සු හිතන මේ හරි මේක අනිවාර්යයෙන්ම කුඹුරට ඕනේ මේක ගැහුවට කමක් නැහැ දුන්නනේ දුන්න නිසා ගහනවනේ කාන්න නැත්තම් කන්නේ කොහොමද කියලා. හැබැයි කල්යාණ මහත්තයා අපි හැමදාම හිතන්න ඕන දේ තමයි මරණ ධම්මෝ මෙහි මරණං අනතෝතීති අබින්නම් පච්චවෙත් කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙත් කිතබ්බං. පළට යන මිනිස්සයාත් ආරණ්‍ය ඉඳගෙන භාවනා කරන භික්ෂුවත් තරුණියක් මේ සමාජීන ඕනෑම සත්වේ යන්නේ මරණය දක්වා. එතකොට මට ජීවත් වෙන්න සබහාදහම දීලා තියෙන්නේ
දවස් පුංචි ගාන දවස් 36000කටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි ඒක ඇතුලේ ඉන්න මට අයිතියක් නැහැ. මට ජීවත් වෙන්න කියලා අනිත් අය මරන්න. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුණු. ඔබතුමා කැමති නැහැනේ කාගෙන්වත් මැරෙන්න නේ. කොච්චර අපි ජීවිතය ආරක්ෂා කරගන්න. එහෙනම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් සත්තුන්ට ආරක්ෂා වෙන්න බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුර අපට ඉගැන්වුවේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. මිනිස්සු ප්‍රාර්ථනා කළ සියලු සත්වයෝ සුවපත් වෙන්න කියලා. ඉතින් එච්චර අවිහිංසාවාදී සංකල්පයක් තිබුණු බෞද්ධ ශිෂ්ටාචාරයක හැදිච්ච අපිට නොදැනගෙන පව් කරන්න තරම් මානසිකත්වයක් නෑ. ඔක්කොම කරන්නේ දැනගෙන. හැබැයි මිනිස්සු ගැලවෙන්න කියන දන්නේ නෑ ඒක. අර මෙතුමා ලස්සන තැනකදී විස්තර කළානේ පාප කර්මය සම්පූර්ණ වෙන්න තියෙන අවස්ථා පහ. ඉතින් ඔය පහ දන්නේ නැතුව මිනිස්සු තෙල් ටැංකියක් කරේ තියාගනි. එතකොට වැවේ හිටපු දණ්ඩිය නැති වෙනකොට වැවේ හිටපු ලූල නැති වෙනකොට වැවේ හිටපු අර තිතිපටව නැති වෙනකොට මිනිස්සු හොයන්නේ නැද්ද ඇයි මෙයාට මොකද උනේ කියලා. ඒකෙන් දන්නවා මම වහ බෝතලේ හොදපු නිසා මම ටැංකිය හොදපු නිසා මේක වුණා කියලා මම පිළිගන්නේ නැහැ. ඒක අපේ පොඩ්ඩක් ලේ ඇතුලේ තියෙන දෙයක්. වැරද්දක් වුණාම සොරි කියනවා මිනිස්සු හැමෝම සමා වෙන්න කියන්නේ නැහැ. හරි පුදුමයිනේ. ඒ කියන්නේ සොරි කියන එක ටිකක් අභිමානවත්. සමා වෙන්න කිව්වොත් ටිකක් හීනමානයක් නේ. මේකට ලොකු වෙනසක් තියෙන. මිනිස්සු දැනගෙනද නොදැනගෙනද නෙමෙයි දැනගෙන කරන්නේ ඔක්කොම ටික. ඒක ධර්මානුකූල විස්තර කරොත් ඔගේ අනිත් පැත්තක් තියෙන. ඒක අපි තේරුම් ගන්න ඕන. හරි බුද්ධිමත් සමාජයක් තුළ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ මම නිසා තව බොහෝ පිරිසක් ජීවත් වෙනවා නම් ඒක නිසා උන සතුටු වෙන જાතිය. දැන් මෙතුමා කිව්වනේ අර මේ හරකත් එක්ක ජීවත් වෙන්න කියලා. ඉතින් ඉස්සර දැන් අර එක කවියක තියෙනවනේ මේ අඳුරාපේ දුක නිවාවි කියන කවිය එක තැනක කියනවා මේ උදේ ඉඳන් අවු කට්ටේ නුඹව තියන් මැඬෙව්වාට නුඹේ හිතට අමාරුද කියා පංකො දැන්වත් මට. මගේ ඇඟට හිරිකටු පිපෙනවානේ. දෙයිනේ මේ මගේ ගවය නෙමෙයිනේ කියන්නේ හරක නෙමෙයිනේ කියන්නේ මගේ ගව දරුවා. ගෙදර ඉන්නෙත් මගේ දරුවා, ගාලේ ඉන්නෙත් මගේ දරුවා. නොදන්න කෙනෙක් නම් අහනවා ගව දරුවා කියන නමද කියලා. මේ පුත්‍ර ස්නේහයෙන් තමයි ගවයෙක් හදන්නේ. එයා මට දෙන දේ හිතන්නකෝ පොහොර ටික දෙනවා නම්, දරුවට කිරි ටික දෙනවා නම්. ඒතර දරුවාගේ සෙල්ලම් කරන්න කෙනෙක් ඉන්නවද? සෙල්ලම් කරන්න ඉන්න මිනිස්සු අවුරුදු 15 දරුවා දූෂණය කරන්නේ. ඒ මනුස්සයරගේ තිරිසන් ගතියටත් තිරිසන් සත්තු එහෙම කරන්නේ නැහැ. තිරිසන්නුන්ට වට්ටඩා පහළ තත්ත්වයටපත් වෙච්ච තිරිසන් මිනිස්සු කරනවා ඒක. හැබැයි කවදාකවත් තිරිසන් සත්වෙක් කාටවත් එහෙම කරන්නේ නැහැ. ගවයෙක් හදන මිනිස්සෙක් කවදාකවත් අපි අහලා නැහැ නේ ගවයා ඇනලා මැරුවයි කියලා නේ. ගව දරුවා කියන අම්මන්ට මිනිස්සු පව් කරන්නේ මේ නොදැනගෙන නෙවෙයි කල්යනා මහත්තයා දැනගෙන. මිනිස්සු නොදැනගෙන වගේ අපට පොඩි අර සමාජීය වචනකින් කිව්වොත් රංගපාලා පෙන්නන අපි දන්නේ නැහැ කියලා. හැබැයි මිනිස්සු හරි ආසයි මේ කොපි කරගන්න. අපේ සිංහල ජාතියට උනේ ඕක. ඒ නිසා පව් කරන එකක් ටිකක් ට්‍රෙන්ඩ් එකක් විදිහට කරගෙන ලස්සනට කරනවා. ඒක හරි ට්‍රෙන්ඩ් එකක් නේ. ඒ පළවෙනි පාපය තමයි තෙල් ටැංකිය කරේ තියන් යනකොට හිතනවා මම තමයි ගමටම ඉන්න මම තෙල් ටැංකියක් ගෙනාවන්නේ. ඒක දුන්නේ අහවල් එකන්නේ පොලිත් නෑ නිකන් දුන්නේ. කියන මේක එතකොට එයා හිතනවා මේක නෑ කවුරුත් දන්නේ නෑ. මේක මං විතරයි දන්නේ. දැනගත්තට කමක් නෑ. හැබැයි කල්යාණ මහත්තයෝගේ ආදීනව භයානකයි බරපතලයි. අපේ දැන් සමා වෙන්න ඕන මේක මේ අර කමක් නෑ බණ කියන නිසා කියන්න අපේ රටේ මිනිස්සු සතුටු වුණානේ වකුගඩු රෝහලක් දුන්නයි කියලා. මඩු වලකින් තලන්න ඕන. ඒකට සතුටු වෙන්න නෙමෙයි අපි දුක් වෙන්න ඕනේ. අපේ මිනිස්සුන්ට එච්චර නිරෝගීකම අහිමි කළානේ කවුද කළේ කියන එක හොයන්න. කැන්සර් හොස්පිටල් එකක් හදලා ඒක අදිසුකෝපභෝගීව හදන එක නෙවෙයි කරන්න ඕන. අපේ මිනිස්සුන්ට ඇයි ඒ තැනටපත් උනේ කියන එක. මන් දන්නේ නැහැ ඒ තැනටපත් වෙන්නේ මිනිස්සුන්ට කොච්චර හීන මානසිකත්වයක් නිසාද කියලා. අපේ මිනිස්සුන්ට පව් කරන එක ට්‍රෙන්ඩ් එකක් කරනකොට අපේ මිනිස්සු ඒක ග්‍රහණය කරගන්නොත් තවත් විදිහකට. ඒ නිසා වහ ගැහුවා, පොහොර ගැහුවා, වහ බිව්වා, වහ ඇඳුම ඇඳා. ඇඳුමෙන් පවා අපේ ඇඟට උනේ අපේ ඇඟේ තිබුණු දාඩිය පිට කරන්න තුනන් පස්සේ අපි චර්ම රෝග වුණා. හැබැයි අපේ තාත්තා ඉස්සර උඩුකය තාත්තා කියන්නේ විවෘත කරගෙන හිටියාම ඉරව් ඇඟට වැටුනහම තාත්තගේ ඇඟ ටිකක් කළු වෙන එක තාත්තකම. දැන් අද ඉන්න දරුවෝනේ බලන්නේ ටිකක් නෝනට වඩා සුදු වෙන්න ඕන කියලා. තාත්තා ළඟ තිබුණ හරි පෞරුෂත්වයක්, දේහධාරී ස්වරූපයක්. ඒක මේ හරි ආස කළු පාටක් නේ. මෙතුමලගේ පින් පාට වගේ. ඒක නැති කළා මේ වහ දෙන්න ගිහිල්ලා මිනිස්සු. වහ ගෑව, වහ කෑව, වහ ඇඳ, වහ බිව්ව, වහත් එක්ක ජීවත් වුණා.
හැබැයි ඕකේ කර්ම විපාකයේ තමයි කල්යාණ මහත්තයා අද මිනිස්සු ජීවත් වෙන්නේ රෝගීන් ලෙස. හැබැයි අපිට පේනවා නිරෝගීව කියලා. හැමෝම ලෙඩ්ඩු. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. අපි ලෙඩ්ඩු. ඒ කායික වශයෙන් ඔන්න පාප කර්මයේ දැන් මෙතනදී විපාක දෙනවා. ඒක දිට්ඨ ධම්ම වේදිනේ. සත්තුන්ට වද හිංසා දුන්නොත්, සත්තු පීඩාවට පත් කළොත්, සත්තුන්ගේ දේ උදුරගත්තොත්, සත්තුන්ගේ දේට හිරිහැර කරොත් බුදුහාමුදුරුවෝ කියන භික්ෂුවකට නම් ඒක ඇවතකට හේතුවක් වෙනවා කියලා. අපේ මිනිස්සුන්ට සමා වෙන්න ඕන මේ මාධ්‍යයෙන් වහපවන්න හරි ලස්සනට ඒක වෙලෙන් දැන්වීම කළා. බෞද්ධයා එක කතා කරන්නේ එහෙ වෙලෙන් දැන්වීම නොදමන නිසා. දැම්ම නම් අපිට කතා කරන්න බෑ. ඒ නිසා තමයි බුදුහාඳුරු මතක් කළේ මහණෙනි, නියසිල අගට ගත්ත පස් ටික හා සමානයි මනුලොවෙන් චුත වෙන මිනිස්සු සුගතිය තුල ඉපදීම. මහ පොළොවේ ඇති පස් හා සමානයි මිනිසුන් මිය පරලොව ගොස් නිරය තුල දුක් විඳින ස්වභාවය. එහෙනම් මිනිස්සු වැඩිපුරම කරන්නේ මොනවද? පවුනේ. එහෙනම් මිනිස්සු වැඩිපුර පව් කරන්නේ නොදැනුවත්කම නෙවෙයිනේ. දහම් පාසල උගන්වනවනේ පානක්. දැන් මෙතුමා කිව්වනේ දානේ වළඳන්නත් බෑ කියලා. ඇත්තටම බෑනේ. දහම් පාසල උගන්වන්නේ පංචශීලයේ රැකපල්ලා. දානෙ ගෙදරට ගිහිල්ලා හාමුදුරුවෝ කියන්නේ පංචශීලයේ රැකගල්ලා. අපවත් වීව දාලා සෝම හාමුදුරුවෝ ගෙදරක් පාසා ගිහිල්ලා කිව්වා උඹලා පංචශීල රකින්න නැත්තම් බෞද්ධයෝ නෙවෙයි කිව්වා. කොච්චර ලොකු ගමනක්දනේ. මම නම් අද පුරපසළොස්වක පොයේ දවසේ ශ්‍රාවකෝ ඔබට ඊ타මත්ම ලෙන්ගතුව ආරාධනා කරනවා. අනුන් කිව්වා කියලා පව් කරගන්න එපා. කම්මස්සකෝ මේ කම්ම දායාදු කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමේති. ඔබ ධාර්මික වෙන්න, ඔබ ප්‍රාණඝාතයෙන් අත් මිදෙන්න. අනිත් අය කරන්න යන්න එපා. අල්ලපු ගෙදරට කියන්න යන්න එපා. අන්ලයි කරන නිසා ඔබ කරන්නත් එපා. දැන් අර අපි අනුරාධපුරේ මහත්තයා කිව්වනේ ගෙදරට ගෙනල්ලා යූරියා ටික දාන්න පුරුදු කළා. එහෙම කිව්වට ඔබ ආයි කරන්න යන්නත් එපා. ඔබ සංවර වෙන්න, ඔබ හික්මෙන්න, ඔබ පූර්වදර්ශී වෙන්න. ඔබ වස විස වලින් තොර ආහාරක් ඔබේ සතාසිව් පාවට ගෙදර ඉන්න දරුවට දෙන්න. එතකොට ඔබට ඔබේ ගෙදර මිනිස්සු නිරෝගිමත් වෙයි. පළාතේ අය නිරෝගිමත් වෙයි. පුංචිවට පටන් ගන්නකොට ලොකු ගමනක් යන්න පුළුවන්. එකපාරම අනිත් පැත්ත හරවන්න බැයි නිසා මම පුංචි උදාහරණයකින් මේ වටේ ඊළඟ මහත්තයා ළඟට යමු. අර ලෝක ගෝලය ඇඳලා කෑලි වලට ඉරලා ගුරුවලයා දෙනවා මේක හදන්න කියලා. දරුවා ලෝක තාත්ති දෙන්නේ. ඉතින් ලෝක ගෝලේ අරගෙන කෑලි අලවන්න බලනවා මේක කරන්න බෑ. ඊට පස්සේ තාත්තා කියන ළඟට ඇවිල්ලා පුතේ ඔක අනිත් පැත්තේ මිනිහෙක් ඉන්නවා මිනිහා හදන්නකෝ කියලා. හැදුවා එළෙව්වා. කියලා හොඳයි අප්පුඩි ගහලා ඉතින් ප්‍රශංසා කළා. දැන් කිව්ව පුතේ අනිත් පැත්ත හරවලා බලන්න කිව්වා. පුතාට ඊට වඩා සතුටුයි. ඇයි? දැන් ලෝක ගෝලේ හැදිලා ඉවරයි. එක්කෙනෙක් හැදෙන්න රට හදන්න පුළුවන්. බොහොම පිං අපේ හැමදෙරේ ඔබ වහන්සේ කිව් උදාහරණයම අපවත් වී වදාළ පූජනීය මඩිහේ පඤ්ඤාසිහ මහා නාහිම්පාණන් වහන්සේ සමහිත සුව පිණිස දේශනා කරන්නට යෙදුණා මිනිසා හදා රට හදමු කියන සංකල්පය. ඉතින් ඊටාම වටිනා කියන කාරණේක ඔබ වහන්සේ අවසන් වශයෙන් ඉස්මතු කරේ. අපි කැමති කෙටි කාලයක් තිබුණත් අපේ කන් දෙකෙන් මෙතුමා වෙත යොමු වෙන්නේ විශේෂයෙන්ම මේ ප්‍රියන්ත මහත්තයා මතු කරපු දෙයක් තමයි මේ අපේ පසේ සාරය දැන් විනාශ වෙලා කියන දේ. ගැඩවිලා සහ අනිකුත් කෘමි සතුන් ඒ කියන්නේ වගාවට හිතකර සතුන් බොහෝමයක් දෙනා දැන් අපේ පසේ නැහැ කියන කාරණේ. අපට මේ කියන සත්තු නැවත ගෙන්ව ගන්න නම් අපේ පොළව නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් අපි ගොවියෝ විදිහට මිනිසුන් විදිහට කොයි වගේ ක්‍රියාවලියක්ද අනුගමනය කළ යුත්තේ? කල්‍යාණ මහත්තයා බය වෙන්න එපා කියලා මම කියනවා කට්ටියට. අපි ඉන්නේ ඝර්ම කලාපයේ. ඝර්ම කලාපයේ තරම් වේගයෙන් සුද්‍රජීවීන් බෝ වෙන කලාපයක් මේ පෘථිවියේ නැහැ. මිනිහෙක් මැරුණාම අපි කැලේ ගැහුවා. අමුසොහොන් වලට ගිහින් දැම්මා. ඊටු ටික සත්තු සහ සුද්‍රජීවීන් බලා ගන්නවා. බත් පිඟානක් බෙදලා මේසයක් උඩ තියන්න බැරි රටක්. හවස වෙනකොට ඒක පිඬු වෙනවා. අපි සුද්‍රජීවීන්ගෙන් තව එම විනාශ වෙලාම නැහැ. ඊටු සුද්‍රජීවීන් ටික බෝ වෙන වේගය අතිශයින්ම වේගවත්. හැබැයි එකක් තියෙනවා. මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස ලියනවා ගොංකමක් වූ ගොවිතැන කියන පොතක්. මේ පොත ආයේ මුද්‍රණය වෙන්නේ නැහැ. මත නොවම දන්නවා මුද්‍රණය වෙන්නේ නැහැ. හැබැයි සෑම රජයේ පුස්තකාලයකම තියෙනවා.
මේක මෙතුම කියනවා අවුරුද්ද එක්තරා මාස දෙකක් හන්තානෙත් ගතාරෙත් පස්සාම්පල් දෙක එකයි. නයිට්‍රජන් පොටස් පොස්පරස් එක සමානුව තියෙනවා. මේක දිගේ විද්‍යාත්මකව ගිය එක තමයි මං ගිය ගමන. මේක දිගේ යනකොට ගංවල මිනිස්සු කියනවා මහත්තයෝ අහවල් කාලයට අපි වගා කරන්නේ. පදවිය පැත්තේ මිනිස්සු කියනවා පොළොව ඇඹුල්. අම්පාර පැත්තේ මිනිස්සු කියනවා පොළොව තිත්තයි. මහාචාර්ය අලවත්තකුට ප්‍රේමදාස කියන පොළොව ආම්ලිකයි. එනවා පොළොවේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහක් තියෙනවා කියලා මේ මහාචාර්යවලා පෙන්නනවා. මේ කාල දෙක තමයි මාර්තු අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර්. සුද්‍රජීවී ක්‍රියාවලිය පෘථිවියේ හොඳින්ම ක්‍රියාත්මක වෙන මාස දෙක. ඇයි අවුවයි වැස්සයි දෙකම හම්බ වෙනවා. අනික් කාලවල දිගටම වැස්ස. සුද්‍රජීවීන් ක්‍රියාත්මක අනික් කාලේ දිගටම අවුව ක්‍රියාත්මක වෙන්න බෑ. අවුවයි වැස්සයි දෙකම තියෙන මොහොතේ සුද්‍රජීවීන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ නියගයකින් පස්සේ. ඒ හින්දා නියගයෙන් දාපු සාකපත්‍ර ටික. සාකපත්‍ර වායුගෝලයේ තියෙන මේ නයිට්‍රජන් අරගෙන එකතු කරලා දාපු අය. ඒ ටික කෑලි වලට වේගයෙන් කඩන්නේ මේ දෙකේ. ඒ හින්දා අපේ ගොවියෝ හරියටම පළවෙනි අක්වැස්සට වතුර දෙකම බලා හිටියේ නැහැ. බින්හි හැම සමගත් නියරත් කෙටුම. බින්හි අතලා නියරත් කොටලා දානවා. සති දෙක පසුව දෙහියේ ඊයත් හැම. සති දෙකක් කල් දෙනවා සුද්‍රජීවීන්. ඕක තමයි වැදගත්ම සති දෙක. මේක ගණනය කිරීම තමයි මං කළේ. ඒකයි මට අවශ්‍ය වෙන්නේ නැත්තේ කාබනික පොර. බඳිනා නියර යොදනා පොරස් හැම. ඊට පස්සේ නියර බැඳලා සොච්චම් පොර පුරනවා නියර දිගේ දාන්නයි නියර ගාව තිබුණු පස් ටික අනිවාර්යෙන් නියරට යනවා. පොර ටික. එහෙනම් නියර දිගේ ගොයම කහ වෙනවා. හරි? ඒක තමයි අවශ්‍ය. අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙන්නේ මේක. ගානා පොරු මස තුල බින් සැකසීම. මාසයක් ගියට පස්සේ වපුරන්න ඕනේ. කුඹුරු වැඩ පටන් ගන්න. ඇයි? හී පරණ වීදකි. මේ ගැමියෝ කියපු කතා පස්සේ යන්න හිතෙන විද්‍යාව අඳුර ගන්න ඕනේ. මම කළේ ඒ වැඩේ. ඉතින් හී පරණ වීදකි. ඒ සඳහා ඔවුන් හරියටම සූර්යයා සමකේ උඩට එනකොට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මාර්තු අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර්. අපි ඉන්නේ සමකේට ආසන්න. එතකොට අපි ඒ සඳහා කාලසටහන් දෙකක් හදා ගන්නවා. යල සහ මා. එතකොට යල මහ සමාන නැහැ. හේතුව අපි සමකේට අංශක 6 කුඩින් ඉන්නේ. මම තාමත්ම කෙටියෙන් මේ කියන්නේ වේගයෙන් මේ වැඩසටහන දිගට යන වැඩසටහන මේ රට නියම තැනට එනකම්. අද කතා කරන්න තියෙන අපේ අර මොකද්ද පෙරවදන. එතකොට මේකේ අපි ඉන්නේ සමකේට අංශක 6 කුඩින්. ඒ අංශක 6 සූර්යයට එන්න දවස් 23ක් යනවා. එඳ මාර්තු මාසේ 21 වෙනිදා සමකේට එන සූර්යයා අපේ රටේ ඉන්නේ අප්‍රේල් 13. එහෙම ගිහිල්ලා අන්තයට යන්නේ කටකටක නිවර්තනයට ජූනි 21. එතකොට ශාකයක් වර්ධනය වෙන්නේ මෙන්න මේ කාලය. ඒක සූර්යාගේ දුෂ්ට වර්ණාවලියට අනුව. සූර්යාගේ හයිඩ්‍රජන් හීලියම් වෙනකොට නිකුත් කරන ශක්ති තරංගය මනිනවා නැනෝමීටර් 0 ඉඳලා 1000 දක්වා ශක්ති කලාපය. ඒකේ නැනෝමීටර් 0 ඉඳලා 390 වෙනකන් අතිශයින් ප්‍රබල ශක්ති කලාපය. මයික්‍රෝවේව්ස් තේරෙන භාෂාවෙන් කිව්වොත්. සිංහල තේරෙන්නේ නැහනේ. එහෙනම් මයික්‍රෝවේව්ස් සුද්ධ කලාපය. ඒකේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර වීදුරු පුපුරවන්න පුළුවන් ශක්තිය. එයින් පස්සේ එතනින් එහා 390 ඉඳලා 760 දක්වා තියෙන්නේ දුෂ්‍ය වර්ණාවලිය. දුෂ්‍ය වට පේන්නේ නැහැ. අපි දුෂ්‍ය වට වර්ණ ටික. ඒක තමයි ප්‍රාණය පණ. මිනිසුන්ගේ හරි සතුන්ගේ පණ. වෛද්‍ය විද්‍යාව සියල්ලම තියෙන මේකේ. එතනින් එහා තියෙන්නේ දිගු තරංග ආයාම. දිගු තරංග ආයාම රේඩියෝ ටීවී වෝකි ටෝකි එතකොට රාග තාල ඔක්කොම තියෙන්නේ. අපිට ඕනේ මේ දුෂ්‍ය වර්ණාවලිය. එතන දුෂ්‍ය වර්ණාවලිය අපිට පේන්නේ නැත්තේ අපි පෘථිවිය ඇලවීමත් එක්කලා. එඳ ප්‍රිස්මයක් හදන්න අංශක 23 කෝණයකට. ඒකෙන් සූර්යාලෝකය යවුවාම උඩින් එන්නේ නිල් දම් පාට. ඊට පස්සේ නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට, රතු පාට. ඉස්කෝලේදී සෙල්ලමට ඉගෙන ගත්තා අපි ඒවා. ක්‍රීඩාවකට. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේ වර්ණ කැඩෙන්නේ නැති. මේ වර්ණ කෘෂිකර්ම විද්‍යාවේ මූලධර්ම වල තියෙන්නේ දම් පාට මුල් ඇදෙනවා. හැදෙනවා. නිල් පාට මුල් ඇදෙනවා. කොළ පාට කොළ හැදෙනවා. කහ පාට පුරුක් ඇදෙනවා. තැඹිලි පාට අතු බෙදෙනවා. රතු පාට මල් පිපෙනවා. එතකොට සූර්යයා සමකයේ උඩට අපේ රටට ආපුවම මේ ප්‍රිස්මය හැදෙනවා. ස්වභාවික ප්‍රිස්මයයි පෘථිවිය ගෝලාකාරයි. ඒක වටේ තියෙන වායු ගෝලයක් ගෝලාකාරයි.
කෙලින් ඉරක් ගැහුවොත් සමකයයි කරකටකයි මකරය ඇල්ලලා ප්‍රිස්ම දෙක හැදෙනවා. ප්‍රිස්මේ උඩ කෙරවල තියෙන්නේ අපේ රට උඩ. එතකොට අපේ රට උඩ ඉර පායනකොට අපිට එන්නේ දම් පාට. එහෙනම් මාර්තු අප්‍රේල් අගෝස්තු සැප්තැම්බර් මුල් ඇදෙන එක ඇටවල නවත්තන්න බෑ. ගේ ඇතුලේ අර්ථාපල්ලාලේ පැලවෙන්නේ මේකට. කවුරුවක් කියලා නෙමෙයි. කපපුවම ගතලබ ගෙදර ඇතුලේ ඇට පැලවෙන්නේ එක. මේක තමයි සූර්ය උත්තේජනය. අපේ මිනිස්සු විද්‍යාඥයෝ අපේ මිනිස්සු. ඊට පස්සේ මේක ක්‍රමානුකූලව ගිහිලා සූර්යයා කරකටකට ගියහම ජූනි 21 වෙනිදාට පෛත්‍රකම් රසායනික මල් පිපෙනවා. ජූනි 21 වෙනිදාට ගොයන් ගහේ වයස සම්පූර්ණ කරන්න පුළුවන් වුණොත් අපිට. ඒ කියන්නේ මාස 3මාර ගොයන් ගහක් නම් මාස 2මාර සම්පූර්ණ කරන්න පුළුවන් නම් ජූනි 21කට. අස්වැන්න 100ට දවසක් වැඩි. ඊයේ මම කළේ ඒක. මගේ ගොයන් හරියට පිදුන ජූනි 23 වෙනිදාට. ඒකත් මොකද 15කින් පස්සේ පිදුනහම කුමීන්නේ නැහැ. ඒ ටික අල්ලලා කාලසටහන හැදුවේ මම. හිතාගන්න බැරි තරම් අස්වැන්න. එතකොට මෙන්න මේක තමයි සූර්යාගේ දුස්සවන. එන්න අපිට යලේදී අපිට දවස් 23ක් පරක් වෙනවා. මොකද ජූනි 21 ඉඳලා කරකට නිවර්තනට එන්නේ ජූනි 21 ඉඳලා මාර්තු 21කට. දවස් 92යි. 92ක් ගොයන් ගහ හැදෙන්න ඕනේ. කරුමෙට අපිට යලේදී 92ක් හැදෙන්නේ නැහැ. මෙන්න මේක මේ රටේ විද්‍යාඥයින්ට සහ මේකට දඟලන සියලුම අයට උගන්වන්න ඕනේ. එච්චරයි උගන්වන්න ඕනේ. එතකොට අපිට හැදෙන්නේ දවස් 69යි. ඇයි 23මාරක් 92කින් අඩු වෙනවා. එහෙනම් බාල වී කෙටිමස් වී මාස 3 වී 3මාරේ වී විතරයි යලේ දාන්න පුළුවන්. සුවඳල් යලේ දැම්මොත් හොඳ අස්වැන්න ගතයි මහේදී ගන්න බෑ. කවදාවත් ඔය අස්වැන්න. එතකොට මෙන්න මේක මේ තමයි අතිශයින් සූර්ය සංවේදී මේක. මේ සාක. හැබැයි මහේදී මේ නැතු වෙච්ච 23 හම්බ වෙනවා. ඒ සැප්තැම්බර් 1 වෙනිදා ලංකාව උට් වෙනවා සූර්යයා. එතකොට දවස් 115ක් වැඩිමහල් වී දාන්න තියෙන්නේ. අස්වැන්න පඳුරු දාන උසේ යන්නේ නැහැ ගොයන් ගහ. ඇයි? වැඩි කාලයක් ගොයන් ගහ හැදෙනවා. යලේදී පඳුරු දාන්නේ නැහැ. මහේදී යලේදී උසේ යනවා ගොයන් වැටෙනවා. මේක විද්‍යාවනේ. මේ විද්‍යාවනේ අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒකනේ අපේ කාලසටහන් දෙකක් හදලා තිබුණේ. නවම් මහේදී කැලයට වැදීලා මසක් පමණ කල්වල් කොටාලා මැදින් මසේදී වල් ගිනි තබාලා කුරහන් වපුරුම කරවල බලාලා. ඒ යල මහා වෙසක් පොසොන් මස බින් තෝරා ගන්නට ඇසල නිකිනි මස බින් පීරා ගන්නට බිනර මහේ වැටකොටු වහුරා ගන්නට වප්මස පුර වපුරන් අටු පුරවන්න වප්මස පුර වපුරන් මොකටද අටු පුරවන්න වැඩි ජනතාව ගාවට ගිහිල්ලා අහන්නකෝ මම ඇහුවේ ඒගොල්ලන්ගෙන් මට එත මුල එතන මට සුද්දාගෙන් ඉගෙන ගන්න ඕනේ මට ඕනේ වැද්දාගෙන් ඉගෙන ගන්න ඒකා ගාවට ගිහිල්ලා අහපුවම කිව්වේ ලංකා රට පොද්දේ හදා තමන වන්න නැත්නම් මිනිගජ්ජෝ වෙසක් කාල මච්ච කැලෑ පොජ්ජට මං ගත්තලා වෙසක් කාලේට කැලෑවට ගිහිල්ලා රුකම් පොජ්ජ බිම් පොච්චට පට ඇරලා ගස් කපලා බිම දාලා නිකිණි මාසේ පොයේ දින පොත දිනපාම මේබින් නිකිණි මාසේ පොයට දවස් 5කට මෙහා පැත්තෙන් හේම් පොතට ගිනි රුද්ද මන්ද කරලා හේනට ගිනි තියලා ගිනි රුද්ද මන්දෝගෙන කලමච්චේ හතරමක් ඇට පොච්ච බිම් පොච්චට ලාබච්චනවා සූර්යාගේ දුස්ස වර්ණාවලියට අවශ්‍ය විදියට කාලසටහන හදාගෙන ඒක විදියට ගියොත් එක කෘමියෙක් නැහැ මට එක ගොයම් මැස්සෙක් නැහැ ගොයම් මැස්ස එන්නේ ඉස්සලා මගේ ගොයම් පැහිලා ඉවරයි ඒ රැල්ලෙන් මම පැනලා ඉන්නේ හැමතිස්සෙම පනිනවා අපේ හාමුදුරුවනේ මේ තරම් දැනුමක් මේ රටේ තියද්දි අපි මේ කොහෙදෝ යනවා මේ අයාලේ යන ගමන නවත්තන්න ඕනේ ඒකයි සිංහේ කම්මෙනකම් මේක යන්න ඕනේ දැන් එහෙමනම් මේ සිංහ රාවයන් යන්නේ මේ රටේ දැන් හැරෙන්න හපව් මුලට යන්න එච්චරයි මම කියන්නේ එහෙනම් එතෙන් එක්ක යන්න සූදානම් අපි එහෙනම් වැඩි හත ගන්න දෙයක් නැහැ මේකේ වැඩි හත ගන්න දෙයක් නැහැ අපේ නැති වෙච්ච දේශීය බීජ ටික නැවත හොයාගෙන අපේ කාලසටහන හරියට හඳුනගෙන මේ ගමන යන්න පුළුවන් නම් හරි එහෙනම් අපි ඉරෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය හඳුන ගන්න ඕනේ ඒක තමයි අපි කිව්වේ අපි ඉරු දෙයියන්ගේ නෑයෝ හඳ දෙයියන්ගේ නෑයෝ වැස්සෙන්නේ ඒකත් එක්කලා ඉරු දෙයියන්ගේ නෑයෝ හඳ දෙයියන්ගේ නෑයෝ ආදී අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳින් වැඩගත්තා ඉතාම ලස්සනයි ඔබතුමා ඉතාම වටිනා කියන කාරණා රාශියක් සාහිත්‍යමය විදිහට අපේ මූලාශ්‍රත් උපයෝගී කරගෙන ඉතාම හොඳට අපේ සුපින්නතුන්ට පැහැදිලි වෙන ආකාරයට කියා දෙන්නට උත්සාහ කළා මම හිතනවා ඉතාම සාර්ථකයි ඔබටත් මටත් හිතන්නට දෙයක් එතුමා ඉතිරි කළා ඒ තමයි අපේ සූර්යාගෙන් වැඩ ගන්න කොහොමද කියන කාරණය පිළිබඳව අවබෝධ කරගත යුතුයි කියන කාරණය මම කැමතියි අපේ ප්‍රියන්ත මෙතුමා වෙත යමු වෙන්න ඔබතුමාත් ප්‍රායෝගික ගොවිතැනට හුරු වෙච්ච කෙනෙක්නේ දැන් බොහෝ දෙනා දකිනවා අපි මේ වගාවන් පිළිබඳව කතා කරන්නේ කුඹරකට බැහැලවත් නැති අය මම අර ඔබතුමාට මුලින් කිව්වේ සමහර දේවල් සම්මත කරන්න සමහර දේවල් ඉදිරිපත් කරන්න මේවා ගැන හොයා බලන්න මම කැමතියි මේ කෙටි පිළිතුරක් මේ ලබා ගන්න අපේ කන්දේගම මෙතුමාගෙම මේ ප්‍රියන්ත මෙතුමාම මේව සම්පාදනය කරන්න එහෙම නැත්නම් මෙහෙම කාබනික වගාවකට මිනිස්සු හුරු වෙ යුතුයි රසායනික
පොහොර වර්ග ඉවත් කර යුතුයි, ද්‍රව වර්ග ඉවත් කර යුතුයි කියන මේ සාකච්ඡාවල් වලට ඔබතුමන්ලට කොහිම මොහොතකවත් කවුරුත් කතා කරාද කියලා දැනගන්න කැමතියි. නැහැ. ප්‍රියන්ත මහත්මයාට ඇත්තටම මේ අපි ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන අදහස් කියනකොට මම මතක් කරන්නේ ඇත්තටම අපිට සාකච්ඡාවලට අවස්ථාවක් හැදුනා. අපි අපේ කතාව කිව්වා. එතකොට ඒක පිළිගත්තා. ඒ පිළිඅරගෙන මේ දවස්වල තියෙන විවිධ මාධ්‍ය සාකච්ඡාවල ආයතන ප්‍රධානීන් සහ විශේෂයෙන් ඇමතිවරුන් මේ ගැන කියනවා සුද්ධ ජීවීන් එක්ක මේ වැඩේ කරනවා කියලා මේ කතා බහක් යනවා. නමුත් අර අපි කතා බහ කරපු අපි පෙන්ලා දීපු ඒ අපි උදව් කරන්න තියෙන සූදානමින් ප්‍රයෝජන ගන්න කවුරුත් කල්පනා කරන්නේ නැහැ. ඒවා සමහර විට තමන්ගේ අවශ්‍යතාවයට වාක්මාලාවට එකතු කරගත්තා මිසක ප්‍රායෝගික තලයට මේක ගේන්න මහන්සියක් ගන්නවා අපි දකින්නේ නැහැ. අපි ඉතින් එහාට ඒ පිළිබඳව කතා නොකර ඔබතුමාගේ මේ ගැටලුවට විසඳුමක් ලබා ගන්නට උත්සාහ කරන්නේ. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ අපේ තිලක් මහතා ඉතාම හොඳ උදාහරණ මං හිතන්නේ මේවා අර පෙරලා ගත්තේ ඒවා ටිකක් අද දවසේ ඉදිරිපත් කළා. අපි ඉදිරියට මේ සාකච්ඡාව ගෙන යනවා. මොකෝ අපේ දෑත්තලත් තාම තියෙනවා දෑක ඇති පාරවල්. ඒව දකින වාරයක් ගානේ ගොවිතැනට ආදරය කරන මිනිස්සු විදිහට අපිට ඇත්තටම මේ කියන කරුණු කාරණා ඇහෙනකොට මේ ඇගේ රෝම උද්දමනය ඇති වෙනවා. ඒක තමයි මං හිතන්නේ අපේ හාමුදුරුවෝත් කිව්ව මේ අපේකම කියනකම සිංහලකම කියනකම එකතු වුණාම හරිම ශක්තිමත්. ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මෙතුමා කියපු කාරණාවලට යම් දෙයක් එකතු කරලා ප්‍රායෝගික ගොවිතැනේ යෙදෙන කෙනෙක් විදිහට මේ පස නැවත සාරවත් කරගෙන අපට නිරෝගී ගමනක් යන්නට හැකියාව ලැබේවිද කියන කාරණා. උදේ එකක් මේ අපි ත්‍රිකන්දේගම අපේ සර්ගේ මේ පැහැදිලි කිරීම එක්ක අපට තර්කයක් නැහැ. මේ කියන්නේ මේ තමයි යථාර්ථය. අපි හොඳ දේ අත්හැරලා අලුත් දේ බාර අරන් තියනවා. අර අපි බාර ගන්න ඕනේ, අපි අලුත් දෙයක් හදා ගන්න ඕනේ, පැරණි දේ හොඳ දේ එකතු කරගෙනනේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි හොඳ දේ අත්හැරලා තමයි අලුත් දේ බාර අරන් තියෙන්නේ. එතකොට එතන අපිට වැරදීමක් වෙලා තියෙන්නේ. මේක නැවත ගේන්න ඕනේ. ඒතකොට මෙතන අපිට මේ එක තැනක් මම දකිනවා අපට බාධාවක් තියෙන තැනක්. දැන් මේතුමා කියන කාරණෙත් මම කිව්වෙත් කිසි තර්කයක් නැහැ එකඟයි. අපි කතා කරන එක විද්‍යාත්මක පැත්තෙන් කතා කරනකොට මේතුමා මේ හොඳ ගවේෂණශීලීව ඉතිහාසයෙන් අරගෙන ආපහු මේ විද්‍යාවම තමයි. අපි කතා කරන වචන වල වෙනසක් තියෙනවා. තියෙන ගැටලුව තියෙන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තයට ප්‍රතිපත්ති සම්පාදනයේ තියෙන ගැටලු ටිකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ජල සම්පාදනයේ ජලය මුදාහරිනක තීරණය කරන්නේ ජල කළමනාකරණ කමිටුවක්. ඒක මම හිතන්නේ මහනුවර තියෙන්නේ. ඔය කමිටුව රැස් වෙන්නේ නේද සර්? එතකොට ඒගොල්ලෝ කියන දිනවලට අපි වපුරන්න ඕනේ. දැන් මම දන්නා මේව යල් කන්නේ අපිට වතුර දීලා කිව්වා. උදාහරණයක් කිව්වොත් පළවෙනිදා වතුර දීලා සමහර තැන්වල 20 වෙනි වපුරල ඉවර කරන්න කියනවා. එතකොට ආයි ගොවියට මේකේ ආයි හැරෙන්නවත් වෙලාවක් නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕන කරන අර ගහකට පරිසරය හදාගෙන ඒ කියන අර ස්වභාව ධර්මයෙන් අපිට ගන්න ගොවිතැනේ සාර්ථකත්වයට ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක අපිට තියෙන ගැටලුවක්. ඒ ගැටලුව අභිභවා යන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කාලගුණය, දේශගුණයේ හරස්කමකුත් තියෙනවා. ඒකත් අපි මිනිසුන්ගේ භාවිතාව විසින්ම තමයි අපි මේ ප්‍රශ්න හදන් තියෙන්නේ. ඉතින් ඒ ගැටලුව තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව මේ හොඳ දේ බාර ගන්න අකමැති නෑ. මම විශ්වාස කරන දේ. ඒගොල්ලෝ කැමති. අර අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කර විදිහට මේ අය මේ නොදැන මේ වැරද්ද කරන්නේත් නෑ. දැන තමයි කරන්නේ. දන්නවා ප්‍රශ්නේ පැහැදිලි. හැබැයි එකම දේ තියෙන්නේ මේගොල්ලෝ විකල්පයක් කරා ගෙනියන්න මේ අයට උදව් කරන්න වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලොන්ට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය හදන්න ඕනේ. ඒ විශ්වාසය හදන්න අපි ලොකු උත්සාහයක් පහුගිය කාලේ ගත්තා. ගම් ගානේ ගිහිල්ලා නගර ගානේ ගිහිල්ලා දේශන තියලා ගොවියෝ එකතු කරලා දැනුවත් කිරීම කරා. අපිත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පොළොන්නරු යම් කොටසකත් ඊට අමතරව අපිට ආරාධනා ලැබුණ තැන් වලත් අපේ කතාව අපි කියාගෙන ගියා. හැබැයි දැන් රටේ ලොකු කතිකාවක් ගොඩනැගිලා තියෙන සංවාදයක්. එතකොට මේ අපි කතා කරන හඬට ඉඩක් ලැබිලා තියෙනවා. මේකට මාධ්‍ය හරහා අපිට ඉඩකඩ ලැබෙනවා නම් අපේ මේ කතාව ගොවි ජනතාව අතරට ගෙනියන්න පහසුයි. දැන් මේතුමා වගේ ඊට පස්සේ අපි වගේ තව ලොකු කණ්ඩායමක් ඇත්තම රටේ තැන් තැන් වල ඉන්නවා. මේ අයට කතා කරන්න ඕනේ.
මේ අයට අවස්ථාවක් හදලා මෙයාගේ අදහස් අරගෙන විශේෂයෙන් මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕන මම කියන එකේ වරදක් තිබෙනවා නම් අපේ පන්සලට භික්ෂුන් වහන්සේලාට අපේ ආගමට සුවිශාල කාර්යභාරයක් මේ වෙලාවේ කරන්න පුළුවන්. නිසා අපි හිතනවා අපේ භික්ෂුන් වහන්සේලා දැන් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට මේ පිළිබඳව කරන දැනුවත් කිරීම සහ මේ වසවිස නිසා ඇතිවන සමාජීය හානියත් ඊට පස්සේ ආධ්‍යාත්මික වශයෙන් අපි අත් කරගන්න නරක පැත්තත් ඒකෙන් ඇතිවිය හැකි අපිට ආගමික වශයෙන් නැති වෙන්න පුළුවන් කාරණා පිළිබඳවත් ගැටලු පිළිබඳවත් ජනතාවට මේක ගෙනියන්න හොඳම කණ්ඩායම විදිහට මම දකින්නේ අත්‍තරම අපේ වික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ඒ මැදිහත් වීමත් මම හිතන්නේ අවශ්‍යයි. අපි හිතනවා මේක සාර්ථක කරන්න පුළුවන්. බොහෝම පැහැදිලි තාම වටිනා කියන කාරණා කිහිපයක් ඔබතුමා මතක් කරා. ඉතින් විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේලාගේ වගකීම නිරන්තරයෙන් අපි සැලකරන මොහොතේ පටන් උන්වහන්සේලා සැදී පැහැදී ඉන්නවා උන්වහන්සේලාගේ වගකීම් ඉෂ්ට කරන්නට. ඒ නිසා මම හිතනවා ප්‍රියන්ත මහත්මයා ඔබ දැක්වූ අදහස ඒ ආකාරයෙන්ම අපිව ශ්‍රවණය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හෙට ඉඳලා තමන්ගේ දායක සභාව තමන්ගේ හතර පෙරුවේ තමන්ගේ දායක පිරිසත් එක්ක බෙදා හදා ගැනීම කියලා ලොකු විශ්වාසයක් අපිට තිබෙනවා. විශේෂයෙන්ම අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ ප්‍රාර්ථනා කරේ නිරෝගිමත් සමාජයක්, නිරෝගිමත් රටක්, බෞද්ධානුකූලව වගා කටයුතු කරන ගොවීන් පිරිසක්, ඒ වගේම තමයි නිරෝගිමත් ජනතාවක් ගොඩනගන්න තමයි උන්වහන්සේගේ මහන්සි වුණේ. ඒ අනුව තමයි වසවිස නැති ගොවිපොළ, වසවිස නැති මුළුතැන්ගේ එපමණක් නොවේ නාරංවල වසවිසෙන් තොර වගා ග්‍රාමයක් ඇති කිරීම උන්වහන්සේගේ අභිමතාර්ථයක් තිබුණා. ඉතින් මේ වන විට නැවතත් ඒ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේ කියනා වූ සංකල්පත් එක්ක බෞද්ධ මාධ්‍ය ජාලයේ විදිහට අපි නිරන්තරයෙන් මෙවැනි වැඩසටහන් ඔබ වෙත ගෙනෙනවා. විශේෂයෙන්ම අද දවසේ මේ ඇසලපුර පසළොස්වක බොහෝ දිනේදී මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ කා පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්න නම් නොවේ. ඔබව සබුද්ධි කර ගැනීමේ අභිලාෂයෙන්ම තමයි මේ පිළිබඳව ඔබ උනන්දු කරවීමේ අභිලාෂයෙන්. විශේෂයෙන්ම පහුගිය කාලවල රැලි ගානකට අපි අසු වුණා. විවිධ රැලි තාපවල පිරිස චිත්‍රාන්ද කොවිඩ් මුල් අධීරයේදී අපි දැක්කා ගෙවතු වගාවට මිනිස්සු හුරු වුණා. අද වෙන විට ඒ ගෙවතු වගාව සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. අඩුම ගානේ පළදාවක්වත් නෙලා ගන්න බැරි මට්ටමට ඒවා උදා වුණා. ඉතින් මේ රැලි අස්සේ අපි මේ දරණු උනන්දුව කැපවීම ඔබව සබුද්ධික කරමින් මේ නිවැරදි මාර්ගයට සවම රැගෙන යාම. ඒ නිසා මේ සාකච්ඡාව ලබන පොහෝ දිනත් අපි මේ මාතෘකාව යටතේම ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපිට බොහෝ දේවල් කතා බහ කරන්නට බැරි වෙච්ච නිසා ඉතින් අද දවසේ මේ වැඩ කටයුතු බොහෝ බහුල මොහොතක අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණු වැඩම කරන්නට යෙදුන ලංකාතිලක රජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය නීතිගම චන්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර ස්තුතිය පුද කරනවා. ඒ වගේම හැමදාම පරිසරය පිළිබඳව කතා කරනකොට එතුමාගේ නාමය අපට සිහිපත් වෙනවා. අද දවසේ බොහෝ දේවල් වලින් අපව සබුද්ධික කරා. ඒ වගේම අපේ මුතුන් මිත්තන්ගේ කරුණු කාරණාත් එක්ක මේ වැඩසටහන පෝෂණය කරන්නට එතුමාගේ දැනුම අද දවසේ බෙදා හදා දුන්නා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පරිසරවේදී තිලක් කන්දකින් එතුමාට. ඔබතුමා කරගෙන යන කාර්යයන් চিරාත් කාලයක් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ පැමිණියාට. ඒ වගේම කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන අපේ පරිසරවේදීතුමා ඊටාම වටිනා කියන කාරණා රසක් අද දවසේ ඔබ හමුවේ තබමින් එතුමාගේ ස්වේච්ඡා ඉදිරිපත් වීම පිළිබඳව ඔබ දැනුවත් කරා. ඉතින් ඔබතුමා වැනි උදවියකින් ඉදිරි අනාගතයේදී මේ රටේ වැඩක් කරන්නට ස්ථානයක් නිර්මාණය වේවි කියලා අපි විශ්වාස කරනවා. රජ රට ඉඳලා දුර බැහැර ඉඳලා අද දවසේ පැමිණියාට ඔබතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේනම් තවත් මෙවැනිම සංකතන මණ්ඩපයකින් ලබන පොහෝ දින රාත්‍රී 9ට හමු වෙමි බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමුගන්න. සුපින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.